හරි. ආයිබෝන්. අපි දැන් සාකච්ඡා කරන්නේ පුතේ පාරිභෝගික ආරක්ෂණය කියන පාඩමට අදාළව අපි කතා කරන දෙවෙනි වීඩියෝ එක තමයි අපි සාකච්ඡා කරන්නේ. පළවෙනි වීඩියෝ එක පුතාලා බලන්න ඇති. පළවෙනි වීඩියෝ එකේදී අපි සාකච්ඡා කළා දරුවනේ මේ පාරිභෝගිකයා කියලා කියන්නේ කවුද? පාරිභෝගික ආරක්ෂණය කියලා කියන්නේ මොකද්ද? ඒ වගේම පාරිභෝගික ආරක්ෂණයේ අවශ්‍යතාවය වැඩි වෙන්න හේතු මොනවාද වර්තමානයේදී? ඒ වගේම පාරිභෝගිකයට ආරක්ෂා වෙන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා: ස්වයං ආරක්ෂාව, සංවිධානාත්මක ආරක්ෂාව සහ රාජ්‍ය ආරක්ෂාව කියලා. එන්නේ ක්‍රම තුන මොනවාද කියන එක පිළිබඳව ඕගලන්ට අවබෝධයක් ලැබෙන්න ඇති. හොඳයි, අපි දැන් අද මේ වීඩියෝ එකේදී සාකච්ඡා කරමු පාරිභෝගිකයාගේ තියෙන අයිතිවාසිකම් පිළිබඳව සහ පාරිභෝගිකයට තියෙන වගකීම් පිළිබඳව අපි සාකච්ඡා කරමු. පාරිභෝගික අයිතිවාසිකම් සහ වගකීම් පිළිබඳව තමයි අපි කරුණාකාරව සාකච්ඡා කරන්නේ. හරි. පුතාලා එනම් නිබන්ධනේ යන්න ඕන පිටු අංක 5ට. පිටු අංක 5 පාරිභෝගික අයිතිවාසිකම් කියන කොටස පිළිබඳව තමයි අපි සාකච්ඡා කරන්නේ. හරිද? දරුවනේ මේ අහන්නකෝ දැන් ලෝකෙට පාරිභෝගික අයිතිවාසිකම් මුලින්ම ඉදිරිපත් කළේ 1962 වර්ෂයේදී ඇමරිකාවේ ජනාධිපති කෙනෙක් ඉන්නවා ජෝන් එෆ් කෙනඩි කියන. අනිත් ජනාධිපති කෙනෙක් යාව වෙඩි තියලා ඝාතනය කළා. ජෝන් එෆ් කෙනඩි කියන ජනාධිපතිවරයා තමයි ලෝකේ පළවෙනිම පාරිභෝගික අයිතිවාසිකම් 4 ප්‍රකාශයට පත් කළේ. අයිතිවාසිකම් 4. මොනවාද අයිතිවාසිකම් 4 වෙන්නේ? එයා කිව්වා එයාලගේ රටේ කියන්නේ ඇමරිකාවේ දේවයි මේ වගේ එකේ මේ මුල්ම පිටුවේ මේ පළවෙනිම පිටුවේ මේ ඉන්නේ ඒ ජෝන් එෆ් කෙනඩි තමයි ඒක ඉන්නේ. දැන් එයා මාර්තු මාසේ 1960 මාර්තු 15 වෙනිදා තමයි පාරිභෝගික අයිතිවාසිකම් ප්‍රකාශපත් කළේ. ඒක නිසා මාර්තු 15 තමයි ලෝක පාරිභෝගික දිනය කියලා කියන්නේ. මාර්තු 15 තමයි ලෝක පාරිභෝගික දිනය. ඒක මතක තියාගන්න ඕන. හරි. ලෝක පාරිභෝගික දිනය තමයි මාර්තු 15 කියලා කියන්නේ. ඉතින් ඒක නිසා මේ දරුවනේ මේ අපි දැන් මේ ජෝන් එෆ් කෙනඩි ඉදිරිපත් කරපු අයිතිවාසිකම් තමයි ඒගොල්ලන්ගේ රටේ ඇමරිකානු පුරවැසියන්ට මෙන්න මේ අයිතිවාසිකම් 4 තියෙනවා කියලා ජෝන් එෆ් කෙනඩි ප්‍රකාශ කළා තියෙනවා. මොනවාද අයිතිවාසිකම් 4 වෙන්නේ? මොනවාද අයිතිවාසිකම් 4 වෙන්නේ? එකක් තමයි එයා කියලා තියෙනවා තමන් භාණ්ඩයක් මිලදී ගන්නවා නම් තමන්ට ආරක්ෂාව සලසා ගැනීමේ අයිතිය තියෙනවා. ආරක්ෂාව සලසා ගැනීමේ අයිතිය. හරි. ඒ වගේම ගන්න මිලදී ගන්න දේ පිළිබඳ තොරතුරු දැන ගැනීමේ අයිතිය තියෙනවා. තොරතුරු දැන ගැනීමේ අයිතිය. ඒ වගේම තමන් ගන්න භාණ්ඩය තමන්ට කැමති විදිහට තෝරා ගැනීමේ අයිතිය තියෙනවා. තෝරා ගැනීමේ අයිතිය. ඒ වගේම යම්කිසි අසාධාරණයක් වුණොත් තමන්ට ඒ සඳහා සවන් යොමු කරවා ගැනීමේ අයිතිය තියෙනවා. සවන් යොමු කරවා ගැනීමේ අයිතිය. ඉස්සර වෙලෙන්දෝ තමයි දැන් 1962 කියලා කියන්නේ සෑහෙන කාලයක් නේ. 1962 ගැන අපිට හිතන්නවත් බෑ. අපි එතකොට මේ ලෝකේ ඇත්තෙත් නෑ. අපි කලින් ආත්මෙක මේ ආත්මෙ නෙමෙයි අපි කලින් ආත්මෙක. ඒ ආත්මෙත් මම හිතන්නේ මැරෙන්න කිට්ටු වෙලා අපි ඉඳලා. ඒ කියන්නේ පාරිභෝගිකයා විසමාචාරවලට ලක් කරන්නේ කොයි විදිහටද කියන කාරණේ මම කලින් වීඩියෝ එකේදී පුතාලට සාකච්ඡා කරලා කියලා දුන්නා. ඉතින් පාරිභෝගිකව ආරක්ෂා කරන්න රටක රජයකට තියෙනවා කිසියම් වගකීම්. මේ වගකීම් තමයි අරමුණු මේ අයිතිවාසිකම් හරහා මේ විස්තර කරන්නේ. ආරක්ෂාව සලසා ගැනීමේ අයිතිය කියන එකෙන් අදහස් වෙන්නේ දැන් අපි භාණ්ඩයක් හෝ සේවාවක් මිලදී ගන්නවා නම් අපිට හිතනවා නම් අපේ ශාරීරිකව හෝ මානසිකව හෝ කිසියම් ආකාරයක මූල්‍යමය වශයෙන් එක්ක අපේ සල්ලි නැති වෙයි, ශාරීරික හානියක් වෙයි, මූල්‍යමය වශයෙන් මොනවා හරි දෙයක් වෙයි, මොනවා හරි ඒ වගේ අපිට හිතනවා නම් අපිට අසාධාරණයක් වෙයි කියලා ඒ භාණ්ඩ මිලදී ගැනීම ප්‍රතික්ෂේප කරන්න අපිට පුළුවන්. ආරක්ෂාව සලසා ගැනීම අයිතිය තියෙනවා. මේ ළඟදී මම ගිය සතියේ කලින් සතියේ කාර් එකේ මේ පිටිපස්සේ රෝද දෙක චුට්ටක් ගෙවිලා මම මේ දවස්වල රෝද මේ ටයර් හිඟයි ලංකාවේ. මොකද මේ විදේශ රටවලින් භාණ්ඩ ගිහින් නැති හින්දා
ඒක නිසා තියෙන ටයර් සෑහෙන වැඩි මිලකට අලෙවි කරන මේ අවස්ථාවල තියෙනවා. ඉතින් මම එක්තරා ටයර් විකුණන ප්‍රසිද්ධ ආයතනයකට කතා කළා. ඒ ආයතනයෙන් අහුවා ටයර් තියෙනවද කියලා මගේ ටයර් සයිස් එක තියෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ කිව්වා ටයර් තියෙනවා ටයර් දෙකක් හරියට මිතුරුලා තියෙනවා කියලා. ඒ කියන්නේ ඉතුරු වෙච්ච එකම ටයර් දෙක කියලා තමයි කියන්නේ. සාමාන්‍ය වෙළඳපොලේ යනවට වඩා එක ටයර් එකක මිල රුපියල් 8000කින් වැඩි. අපි දවුණු ටයර් එකක් රුපියල් 50000යි නම් 58000 තමයි ඒගොල්ලෝ කියන්නේ. නමුත් මේ වෙලාවට ටයර් දාගන්න එක වැදගත් නිසා මම ඒක ගැන තරක කරනකොට මම ඒගොල්ලන් කිව්වා ටයර් එකේ නිෂ්පාදිත වර්ෂය මොකක්ද කියලා. සාමාන්‍යයෙන් ගොඩක් අය බලන්නේ නැති දෙයක් තමයි ටයර් එකේ නිෂ්පාදිත වර්ෂය. දැන් අපි නිෂ්පාදිත වර්ෂයේම බලන්නේ කන බොන දේවල් වල විතර නිෂ්පාදිත වර්ෂය ඖෂධයෙන් ගන්නකොට ගොඩක් අය බලන්නේ නිෂ්පාදිත වර්ෂය. නිෂ්පාදිත වර්ෂය ළඟ වෙන්න ඕන. හදපු ඩේට් එක ළඟ වෙන්න ඕන. ඉතින් මම ඒගොල්ලන් කියනවා මේක සාමාන්‍යයෙන් තමයි ටයර් එකක් ගත්තාම මේ ටයර් එකේ නිෂ්පාදිත වර්ෂය ගහලා තියෙනවා. එම ටයර් එක ගත්තාම මේ කොහරි මේ එජ් එකක ගහලා තියෙනවා. එජ් එක. ඒ ගහලා දෙන නිෂ්පාදිත වර්ෂය සහ සතිය තමයි ගහලා තියෙන්නේ. දැන් අපි 2019 නම් 2019 40 වෙනි සතිය ඕන් ගහලා තියෙනවා. ඒ කියන්නේ අවුරුදු 52යි තියෙන්නේ. ඒක 2019 පළවෙනි මාසයේ පස්සේ තමයි ගහලා තියෙන්නේ. නිෂ්පාදිත වර්ෂය අඩු ගන්න අවුරුදු දෙකක් තුනක්වත් ළඟ නම් අපිට ඒක හොඳයි. දැන් මේ ටයර් එක සාමාන්‍ය රැපින් කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේක පොලිතින් කොලයකින් ආවරණය කරලා තියෙන්නේ. මේ ටයර් එක. ඉතින් මම ඒගොල්ලන්ගෙන් අහුවා මේක නිෂ්පාදිත වර්ෂය කොහොමද කියලා. මේ නිෂ්පාදිත වර්ෂය අහුවා මේක 2019 තමයි මේක හදලා තියෙන්නේ. 2019 තමයි සිස්ටම් එකේ පෙන්නන්නේ. අපි මේක පර්චේස් කරලා තියෙන්නේ 2020 කියලා. ඉතින් ටයර් එක අලුත් 2019 කොහොමද ඊට පස්සේ මම ටයර් එක දාගෙන එතන ගියා. ගියාට පස්සේ මම ටයර් දෙක මෙලට ගත්තා ඊට පස්සේ මම කොහොමද මට ඉස්සෙල්ලා ප්‍රොඩක්ෂන් ඉයර් එක පෙන්නන්න කියලා. මොකද ගොඩාක් පරණ අවුරුදු වල ටයර් දැම්මොත් මේ ටයර් එක දාලා මම කියන්නේ කාර් එක පාරේ දුවනකොට මේ ටයර් එකට දරා ගන්න බෑ. පරණ ටයර් එක ඇතුළේ දෙන කම්බි කැඩෙනවා. කැඩෙන ටයර් එක මෙහෙම මේ මූදු රැල්ල වගේ ඔහොම වෙන. ඊට පස්සේ කාර් එක යනකොට මේ ඔහොම කාර් එක ඔහොම හෙල්ලෙනවා. පිටි හලන්න පුළුවන්. කාර් එක එහා පැත්තෙන් එක්ක කරන පිටි එක දුන්න පිටි හලන්න පුළුවන්. මේ කාර් එක ඔහොම හෙල්ලෙනවා. යන්න බෑ බබල් වෙනවා. මේ රුපියල් ලක්ෂයක් දුන්න දාන ටයර් එක බලන්න එපේ. ඊට පස්සේ මම කොහොමද ටයර් එක මේ නිෂ්පාදිත වර්ෂය බලන්න ඕනේ කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ කිව්වා සර් ටයර් එක රැපින් කරලා තියෙන්නේ. ටයර් එක රැපින් කරලා තියෙන හින්දා ගැලවුවොත් අනිවාර්යෙන් ගන්න ඕනේ කියලා. මම කිව්වා ගැලවුවොත් අනිවාර්යෙන් ගන්න නෙමෙයි. ඉතින් දැන් මට දැන් ඕගොල්ලෝ කිව්වට 2019 කියලා මට ඒක ඇහැට බලන්න පෙන්නන්න කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ කියන ටයර් එකේ සර් මෙතන එක තියෙන්නේ මේ කවරේ ගැලවුවොත් සර් මේක අනිවාර්යෙන් ගන්න ඕනේ කියලා. මම කිව්වා ඉතින් එහෙමනම් මට ටයර් එක මිලදී ගන්න කියාවක් නැහැ කියලා. අර ටයර් එක ගන්න බැහැ මොකද මට ඕන නිෂ්පාදිත වර්ෂය පෙන්නන්නේ නැහැ. ඊට පස්සේ ඒගොල්ලෝ කියන සිස්ටම් එකේ තියෙන මම කිව්වා සිස්ටම් එකේ නෙමෙයි මේ ටයර් එක ගහලා දෙන්න එපේ. මගේ ඇහැට මම බලන්න බෑ කියලා. ඊට පස්සේ එතන තමයි මැනේජර් කෙනෙක් ඉඳලා කිව්වා ආරියනන්ස් අපිට මේ ටයර් එක ඉනම් අපි කමන්නේ වෙන කාරණා දෙන්න කියලා මම කිව්වා ප්‍රශ්න නැහැ. ප්‍රශ්න නැහැ අපි මං එන මෙතන එක ඕන නේ කරලා බලන්න බලන්න මෙතන ටයර් එක ගන්න කියලා. ඉතින් කාර් එක නගින්නත් අතරකොට ඒගොල්ලෝ ඩිස්කස් කරලා කිව්වා සර් කමන්නේ නැහැ සර් එන්න ඇවිල්ලා ටයර් එක බලන්න මේ මොකද දුර ඉඳන් ආවේ මේ ටයර් එක බලන්න මේ අපිට ඒ තරම් ෂුවර් කියලා ඒගොල්ලෝ පොඩ්ඩක් නෝන් ඩීකුත් මට දාලා ඉවරලා අපි සිස්ටම් එක ආරියස් කියලා ඉවරලා මේ රැපින් එක පීකින් කැපුවා. කැපුවට පස්සේ මේක තියෙනවා 2017 20 වෙනි සතියේ 2017. ඒ කියන්නේ ටයර් එක හදලා දැන් අවුරුදු 4ක් විතර වෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ කලබලලා කොහොමද 2017 වෙන්නේ අර මම කිව්වා දැන් කොහොමද 2014 ඉතින් දැන් බලන්නකෝ මම කවර එක එහෙන් බලන්න තු දැම්මනම් මොකද වෙන්නේ කියලා. අපි මේක මාරු කරන්න සර් මම කිව්වා ඉතින් ඕගොල්ලෝගේ ප්‍රොසෙස් එක ඕගොල්ලෝ කරගන්න මම යනවා කියලා මම වෙනත් ටිකක් තරක් අමාරුවෙන් හොයාගෙන මම ටයර් එකක් දාගත්තා. අපිට එහෙම ආරක්ෂාව සලසගන්න දරුණේ අයිතියක් තියෙනවා. අපිට මේ ඒගොල්ලෝ කිව්වට මේ කවර ගැඩුවාම ගන්නෙ නෑ අරක මේ එහෙම කොන්දේස් දාන්න බෑ ඒගොල්ලන්ට. නේ? අපිට ප්‍රමාණාත්මකව තොරතුරු දැනගන්න අපිට අයිතිවාසිකමක් තියෙනවා මේ ටයර් එකේ නිෂ්පාදන දිනේ දැනගන්න. තොරතුරු දැනගන්න ඕනේ අපිට. ඒ වගේම එහෙම තොරතුරු අපි දැනගන්න අපි ආරක්ෂාව සලසගන්න. නේ? දැන් අපිට ඉන්ජෙක්ෂන් එකක් අපේ ඇඟේ බ්ලඩ් ගන්න අපි වාඩි වුණාට පස්සේ නර්ස් එනවා සිලින්ඩර් එකකුත් අරගෙන. අපි අහනවා යාගේ අලුත් සිලින්ඩරයක්ද කියලා. අලුත් සිලින්ඩරයක්ද කියලා අහනවා. අපිට බයයි ඒඩ්ස් කාරෙට කොරෝනා කාරෙට වලත් දන්නේ නේද? තොරතුරු දැනගන්න අපිට ඒ තොරතුරු අපිට රික්වෙස්ට් කරන තොරතුරු ඒ කියන්නේ භාණ්ඩයකට ලේබලයක් දාන්න ඒකනේ. කිසියම් භාණ්ඩයකට ලේබලයක් දාන්න අපිට තොරතුරු දැනගන්න ඕනේ. අත්‍යවශ්‍ය තොරතුරු. ඒකත් කියන නියුට්‍රිෂන් අඩංගු දේවල් භාවිත කරන ආකාරය, ගබඩා කරන ආකාරය නේ. කල්ලි කුත්තිමේ දින නිෂ්පාත දිනේ උපරිම සිල්ලර මිල ප්‍රමිති ලාංඡන
සන්නම විවිධ තොරතුරු අනිවාර්යයෙන්ම තියෙනවා. ඒක දැනගන්න අපිට අයිතිවාසිකමක් තියෙනවා. ඒව නැති භාණ්ඩයක තොරතුරු අපි අහනවා. පොල් කොහෙන්ද මුදලාලි ගෙනාවේ, පොල් කීයද, පොල් වල විස්තර මොනවද? ඒවා අපි අහන්න පුළුවන් අපිට. ඒව නොදී ඉන්න බෑ. සිලින්ඩර් එකේ නැවුවා කිලිවෙල මට මිනිමරුමක් වගේ මාව පුඩුවේ වාඩි කරලා පුළුවන් තරම් සිලින්ඩරෙන් අනින්න බෑ මට. හොස්පිටල් එක වටේ නර්ස් එලවගෙන මට සිලින්ඩර් එකෙන් එන්න අනවශ්‍ය දේවල් අහන්න කියලා. අනවශ්‍ය දේවල් කියන්නේ මම එයාගේ පෞද්ගලික විස්තර එන්නේ නෑ. නංගි කොහෙද කෑවේ මොනවද ඒව ඇහුවනම් මට සිලින්ඩර් පාරක් කරන්න කමක් නෑ. මට ගහන සිලින්ඩර් එක ගැන මම අනිවාර්යෙන් අහන්න. මට සැකයක් තියෙනවා මට කියත හැකි නංගි මම දැක්කේ නෑ ආව සිලින්ඩර් එක කඩනවා අලුත් පැකට් එකකින්. ඒ නිසා මට ඇත්තටම සැකයක් තියෙනවා. ඒ නිසා මට මගේ ඇස් පණ අපිට පේන සිලින්ඩර් එක කඩන්න කියලා. හරි. ඊම ආරක්ෂාව සලසා ගැනීම අනිවාර්යයි අයිතියි. ඒ වගේම බාණ්ඩ තෝරා ගැනීමයි. ඉතින් සමහර වෙලසල් වලට ගියාම වෙලසල්ලේ දැල් ගහලා තියෙනවා. අපි අර දැලෙන් බලලා ඈතට තියෙන බාණ්ඩ පෙන්නනවා. සමහරට අපි පෙන්නන බාණ්ඩ නෙමෙයි වෙලෙන් දරන් දෙන්නේ. එහෙමනේ දැන් පොළට ගියාම ඒගොල්ලෝ තෝරන්න බෑ. ඒගොල්ලෝ සමහරට ඒගොල්ලෝ දාලා දෙන දේවල් තමයි අපි ගන්න. ඉතින් ඒකනේ වර්තමානයේ සුපිරි වෙලසල් කියන එක පුතේ ජනප්‍රිය වෙලා තියෙන්නේ. වර්තමානයේ සුපිරි වෙනසල් කියන ජනප්‍රිය වෙලා තියෙන්නේ අපිට තෝරන්න දෙනවා බාණ්ඩ. අපිට කැමති බාණ්ඩය අපිට කැමති තෝරලා ගන්න. තෝරගන්න අනිවාර්යයෙන් අපිට අයිතිවාසිකම තියෙනවා. පාරිභෝගිකය උපරිම තෘප්තියටපත් වෙන්න යාට තෝරගන්න දුන්නා. දැන් ඔයා කැමති කෙනෙක් වාට බඳින්න දුන්නාම සතුටු වෙනවද? දෙමෝපියෝ තෝරලා දෙනවා මෙන්න මේක වදින්න. මෙන්න මේක ඔබ වදින්න ඕනේ කියලා අපිට එපා වෙනවා. කෙලි. අපිටත් එපා වෙනවා. මේ තෝරලා දෙන කාටත් එපා වෙනවා. සමහරව අපිව දැකලා. ඒ තරම් හොඳයි. ඒ වගේ තෝරා ගැනීම අයිති අනිවාර්යයෙන්ම අපිට තියෙනවා. සහ අනිත් එක තමයි අසාධාරණයක් වුණාම සවන් යොමු කරවා ගැනීම අයිති තියෙනවා. දැන් ඔය පොඩි ළමයි එහෙම කරන්නේ. අම්මේ අයියා මගේ මේ ඩ්‍රෙස් එක ගත්තා, අයියා මගේ පෑන ගත්තා කියලා මල්ලි නිතරම චෝදනා කරන්නේ. නේ? සවන් යොමු කරවා ගැනීම අයිති. දැන් අපිට මොනවා හරි අසාධාරණයක් වුණාම අපිට පුළුවන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට පැමිණිලි කරන්න. ඊට පස්සේ ඒගොල්ලෝ විධිමත් පරීක්ෂණයක් කරලා වෙලෙන්ද ඇත්තටම වැරදිද නැද්ද කියලා තීන්දුව කරනවා. ඊට පස්සේ වෙලෙන්දට එරෙහිව නඩු දානවා. නඩු දාන්න ඉස්සෙල්ලාම අපි දෙගොල්ලොත් එක්ක කතා කරලා බලනවා අපිට විසඳුමකට එන්න පුළුවන්ද කියලා. අපි විරුද්ධයි නම් එයාට දැනුමක් දෙන්න ඕන නම් අනිවාර්යයෙන් නඩු දාන්න. ඒතර ඒ වගේ මේ සවන් යොමු කරවා ගැනීම ඉති අනිවාර්යයෙන්ම අපිට තියෙනවා. ඒතර ඒ වගේ ජෝන් එෆ් කෙනඩි කියලා තියෙනවා පුතේ ආරක්ෂාව සඳහා ගැනීම ඇයිතිය, තොරතුරු දැන ගැනීම ඇයිතිය, තොර ගැනීම ඇයිතිය සහ සවන් යොමු කරවා ගැනීම ඇයිතිය අපිට තියෙනවා කියලා එක ජෝන් එෆ් කෙනඩි කියලා තියෙනවා. මේ තමයි ලෝකෙට ඉදිරිපත් වෙච්ච පළවෙනිම අයිතිවාසිකම් හතර දරුවනේ. හරිනේ අපි එක ලියලිමු දැන්. එක ලියලිමු අපි දැන්. අපි යමු පිටු අංක 5ට යමු. පාරිභෝගික අයිතිවාසිකම් බලන්න. පාරිභෝගිකයෙකු වශයෙන් පුද්ගලයෙක්ට හිමිවන අයිතිවාසිකම් 8ක් හිමි වෙනවා. ඉන් 4ක් ජෝන් එෆ් කෙනඩි මහතා විසින්ද ඉතිරි 4 අන්තර්ජාතික පාරිභෝගික සමිති සම්මේලනයේවත් පාරිභෝගික ජාත්‍යන්තරයේ මගින්ද ප්‍රකාශ කර ඇත. ඉදිරිගන්න 4ක් ජෝන් එෆ් කෙනඩිගේ ඉතුරු 4 පාරිභෝගික ජාත්‍යන්තරය. හොඳයි ජෝන් එෆ් කෙනඩි මහතා ඉදිරිපත් කරපු අයිතිවාසිකම් බලමු. ඒක ලියන්න පළවෙනි එක ආරක්ෂාව සලසා ගැනීම අයිතිය. මම පුතාලට පැහැදිලි කළා. මේවා අභ්‍යාස කරනකොට තව තේරෙයි හොඳේ. ආරක්ෂාව සලසා ගැනීම අයිතිය. රයිට් බලන්න. සෞඛ්‍යයට හා ජීවිතයට හානි කර භාණ්ඩ හා සේවා සැපයීමෙන් හෝ වෙළඳාමෙන් ආරක්ෂා වීමට තියයිතියි. මේ අයිතිය රැකදීම සඳහා බොහෝ රටවල විවිධ නීති රීති ක්‍රියාත්මක වෙනවා. නීති සෑහෙන්න දාලා තියෙන පාරිභෝගිකයට ආරක්ෂාව දෙන්න සෑහෙන නීති දාලා තියෙනවා. දැන් ඔය මේකට ආහාර වලට අනුමත රසකාරක, අනුමත වර්ණක, අනුමත කල්තබා ගැනීමේ ද්‍රව්‍ය දාන අනුමත දේවල් තමයි දාන්නේ. ඒ දාන්න පුළුවන් දේවල් වලට රජයේ නීති දාලා දෙනවා. මොකද පාරිභෝගිකයාගේ සෞඛ්‍ය ආරක්ෂා වෙන්න ඕන. පාරිභෝගිකයාගේ මුදල් ආරක්ෂා වෙන්න ඕන. පාරිභෝගිකයාගේ මානසිකත්වය ආරක්ෂා වෙන්න ඕන. ඒකට නීති දාලා දෙනවා. ඊට පස්සේ දෙවෙනි එක තොරතුරු දැන ගැනීමේ අයිතිය. දෙවෙනි එක තොරතුරු දැන ගැනීමේ අයිතිය. නෝට් එක බලන්න. තමා මිලදී ගන්නා භාණ්ඩ හා සේවා වලින් අත්‍යවශ්‍ය තොරතුරු දැන ගැනීමේ අයිතිය. මේ නිසා නොමග යවන සුළු ප්‍රචාරණ වලින් නොරැවටි නැනවත් තෝරා ගැනීමක් සිදු කිරීමට පාරිභෝගිකයට අවස්ථාව ලැබෙනවා. උදාහරණ මිල භාවිත කරනරු නිෂ්පාදකයා පිළිබඳ තොරතුරු වගේ දේවල්. ඒ තොරතුරු දැනගන්න අයිතිය අතර අපි පුතේ තොරතුරු දැනගෙන දැනුවත් පාරිභෝගිකයෙක් විදිහට වෙළඳපොලේ කටයුතු කරන්න. පාරිභෝගිකයන් නිතරම තාර්කික පාරිභෝගිකයෙක් වෙනවා. මේ පාර දැන් 2020 පේපර් එකේ පාරිභෝගික ආරක්ෂණයේ ආපු ප්‍රශ්නේ මොකක්ද? තාර්කික පාරිභෝගිකයෙක්ව හැසිරෙන ආකාරය කුමක්ද කියලා අහන්න. තාර්කික පාරිභෝගිකයෙක් තමන්ගේ අයිතිවාසිකම් ගැන වක්කීම් පිළිබඳව දැනුවත් වෙනවා.
දැනුවත් වෙලා වෙළඳපොලේ හොඳම ඒ කියන්නේ පාරිභෝගික නීති පිළිබඳව දැනුවත් වෙනවා. පාරිභෝගික බලාධිකාර පිළිබඳව දැනුවත් වෙනවා. භාණ්ඩ හා සේවා පිළිබඳ උපරිම දැනුමක් තියෙනවා. ඒතර දැන් තමන්ගේ අයිතිවාසිකම් දන්නවා, වක්කීම් දන්නවා, නීති දන්නවා, බලාධිකාර දන්නවා, වෙළඳපොලේ භාණ්ඩ හා සේවා ගැන දන්නවා. ඒතර යා රැවටෙන්නේ නැහැ නේද? ඒ සඳහා යා අනිවාර්යෙන් භාණ්ඩ හා සේවා පිළිබඳ තොරතුරු ඉල්ලනවා. ඒතර ඒකට දෙවෙනි එකට එන්නේ තොරතුරු දැනගැනීමේ අයිතිය. තුන්වෙනි එක තමයි තෝරා ගැනීමට තියෙන අයිතිය. භාණ්ඩ හා සේවා තෝරා ගන්න තියෙන අයිතිය. තෝරා ගැනීමේ අයිතිය. තරංකාරී මිල ගණන් යටතේ තමන්ගේ තෘප්තිය ඉහළ යන ආකාරයට තෝරගන්න තමන්ට අයිතිවාසිකම දෙන. ඒකට වෙලෙන්දට විවිධ බාධක කොන්දේසි දාන්න බෑ. ඒ වගේම අන්තිම එක මොකද්ද? දැන් බලන්න තරංකාරී මිල ගණන් යටතේ තුන්වෙනි එකේ තියෙන තරංකාරී මිල ගණන් අතුරින් හා විවිධ ගුණාත්මක භාණ්ඩ අතරින් තමා කැමති භාණ්ඩය තෝරා ගැනීම. මෙමගින් අපේක්ෂා කරන්න වියදම් කරන මුදලට තෘප්තියක් ලබා දෙන්නේ. අන්තිම එක මොකද්ද? සාමාන්‍ය යොමු කරවා ගැනීමේ අයිතිය. අන්තිම එක තමයි සාමාන්‍ය යොමු කරවා ගැනීමේ අයිතිය. තමන්ට අසාධාරණයක් වුණොත් ඒ අසාධාරණය පිළිබඳව සවන් යොමු කරගන්න අනිවාර්යයෙන්ම අයිතිවාසිකම තියෙනවා. right. හරි මේ තමයි පුතා දැන් අපි දැන් කතා කළේ ජෝන් එෆ් කෙනෙඩි ඉදිරිපත් කරපු අයිතිවාසිකම් අතර ලෝකයේ පළවෙනි අයිතිවාසිකම හතර. ඊට පස්සේ මුළු ලෝකෙම තියෙන පාරිභෝගිකය පිළිබඳ වක්කීම දරන. දැන් ලංකාවේ පාරිභෝගිකය පිළිබඳ වක්කීම දරන ආයතනය කවුද? පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී. නම අමතක කරන්න එපා. නම කොහොමද මතක තියාගන්නේ කියන කාරණේ පිළිබඳව මම උපාරට පන්තියේදී පැහැදිලි කරා. නේ? නම පන්තියේ මතක තියාගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. හැබැයි විභාගෙ දිගහැරලා ලියන්න ඕනේ. ලංකාවේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මේ ඉන්නවා වගේ ලෝකයේ තියෙනවා ළමයි ඒකට එක එක නම් කියනවා. අන්තර්ජාතික පාරිභෝගික සමිති සම්මේලනය කියලා කියනවා. ජගත් පාරිභෝගික සංවිධානය කියලා කියනවා. මේ නම් ඔක්කොම පරණයි. මේ නම් ඔක්කොම පරණයි. වර්තමානයේ පාවිච්චි කරන නම තමයි පාරිභෝගික ජාත්‍යන්තරය. පාරිභෝගික ජාත්‍යන්තරය. වර්තමානයේ පාවිච්චි කරනවා. තේරුණා? පාරිභෝගික වර්තමානයේ පාවිච්චි කරන නම තමයි පාරිභෝගික ජාත්‍යන්තරය. ඒ කන්සියුමර් ඉන්ටර්නැෂනල් කියලා කියන්නේ. මේවැයි ලෝගෝ එක. දැන් අපි ඉස්සරහට පසු පන්තියක් කරන මේ පන්තිවලදී දැන් අපි කතා කරන මොකද පුතේ ජාත්‍යන්තර ආයතන ඒවැයි ලෝගෝ ඒවැයි මූලස්ථාන ඒවා පීඨ වර්ෂය වැය කරන මූලික දේවල් යනාදී කාරණාවන් අපි සාකච්ඡා කරනවා. 아무තු වැඩසටහනක් අපි ඉස්සරහට පන්තියේදී කරනවා. ඔන්ලයින් වලින්. ඒකට සහභාගී වෙන්න කරන ඕනට හොඳ අවබෝධයක් අනිවාර්යයෙන් ලැබෙනවා. මේ හැම ආයතනයකම තියෙන ලෝගෝ එකක් ඒ ලෝගෝ එකම විභාගෙදී අහනවා. එතකොට මේ පාරිභෝගික ජාත්‍යන්තරය දැන් මේ අයිතිවාසිකම් වල තියෙන පොඩි පොඩි අඩුපාඩු. ඒ අඩුපාඩුකම් අයින් කරගන්න පාරිභෝගික ජාත්‍යන්තරේනොත් අයිතිවාසිකම් හතරක් ලෝකෙට ප්‍රකාශනපත් කරලා තියෙනවා. මොනවාද ඒ අයිතිවාසිකම් හතර? ඒ අයිතිවාසිකම් හතර තමයි එකක් වන්දි ලබා ගැනීමේ අයිතිය. වන්දි ලබා ගැනීමේ අයිතිය. ඒ වගේම පාරිභෝගික අධ්‍යාපනයට ඇති අයිතිය. පාරිභෝගික අධ්‍යාපනයට ඇති අයිතිය. ඒ වගේම වන්දි ලබා ගැනීමේ අයිතිය, පාරිභෝගික අධ්‍යාපනයට ඇති අයිතිය. ඒ වගේම සුවදායක පරිසරයක ජීවත් වෙන්න තියෙන අයිතිය. සුවදායක පරිසරයක ජීවත් වීමට ඇති අයිතිය. ඒ වගේම දරුවනේ මූලික අවශ්‍යතා සපුරා ගැනීමට ඇති අයිතිය. මූලික අවශ්‍යතා සපුරා ගැනීමේ අයිතිය. එන්න මේ අයිතිවාසිකම් හතර. හරි වන්දි ලබා ගැනීම, පාරිභෝගික අධ්‍යාපනයේ, සුවදායක පරිසරයක ජීවත් වීම, මූලික අවශ්‍යතා සපුරා ගැනීම. දැන් පුතාලා අපිට මොකක් හරි වැරද්දක් වුණාට පස්සේ ඒ වැරද්ද කාටරි කිව්වා කියලා වැඩක් නැහැ. නේ? කාටරි කිව්වා කියලා වැඩක් නැහැ. අපිට ඒ ඇති වෙලා තියෙන මූල්‍යමය පාඩුව හෝ වෙනත් පාඩුව වෙනුවෙන් මේ පාඩුව පියව ගන්න ක්‍රමයක් නැහැ. ඒ නිසා අපිට පාඩුවක් වෙලා තියෙන දැන් අපි භාණ්ඩයක් අරගෙන වගකීමේ කාලයක් දීලා තිනවා. වගකීමේ කාලෙකට කලින් මේ භාණ්ඩෙ පිච්චිලා තිනවා. පස්සේ භාණ්ඩෙ මාරු කරන්න බෑ කියලා වෙලෙන්ද කියනවා. අපි වෙලෙන්දට නඩු පවරනවා. ඒ නඩුව දින්නාම ඒකේ නඩු පවර කියලා වැඩක් නැහැ. නඩුව දින්නාම අපිට අලාභය අය කරගන්න පුළුවන් වෙනවා.
ඒ අලාභය අය කරගන්න ඒක තමයි වන්දි ලබා ගැනීමයි ඒ ප්‍රමාණාත්මක විදිහට වන්දි ගන්න පුළුවන් වෙනවා. ඒක තමයි වන්දි ලබා ගැනීමයි තියෙන්නේ. ඒ වගේම කිසිම දැන් ලෝකයේ සමහර රටවල් සමාජවාදයේ තහනම්, සමහර ආගම් තහනම්, සමහර නිකායන් තහනම්. ඒ වගේ දැන් උදාහරණයක් විදිහට ගත්තාම ත්‍රස්තවාදී, අන්තවාදී ඉගැන්වීම් අපේ රටේ තහනම්. ඒ වගේ මේ රටක කිසිම ආණ්ඩුවකට බෑ පාරිභෝගික අධ්‍යාපනය කියන එක තහනම් කරන්න. පාරිභෝගික අධ්‍යාපනය ලබා ගත්තාම ආණ්ඩුවට පාඩුයි. ඇයි නිතරම අයිතිවාසිකම් ඉල්ලනවා දැන් සේවකයෝ සේවක අයිතිවාසිකම් ගැන දරගත්තාම ආණ්ඩුවට පාඩුයි. දියව් එහෙම කියලා උද්ඝෝෂණ එහෙම කරනවා. ඉතින් පාරිභෝගික අයිතිවාසිකම් ඉල්ලනවා. ඒගොල්ලෝ දැනුවා. ඒක නිසා මට හිතෙන්නේ පෞද්ගලිකව මට හිතෙන්නේ ඒක තමයි මේක දැන් මේ අයිතිවාසිකම් වලට දන්නේ කවුද? කොමර්ස් කරන ළමයි. ඒකනොත් BS කරන ළමයි. ඒකනොත් අහන් ඉන්න ළමයි. නේ හැමෝම දන්නේ. ඉතින් ඇත්තටම ළමයි ලංකාවේ මිලියන 21 හැම පුද්ගලයෙක්ම ජනගහනය හැම පුද්ගලයෙක්ම පාරිභෝගිකයි. එහෙනම් හැමෝටම අයිතිවාසිකම් තියෙන්න බෑ මේවා දැනගන්න. නමුත් අද වෙනකන් ආණ්ඩුව මේ පාරිභෝගික අයිතිවාසිකම් කොහේරි ප්‍රදර්ශනය කරලා තියෙනවා. වැඩි ඕනේ කොමර්ස් කරන ළමයින්ට ඉස්කෝලේ කොමර්ස් කරන ළමයි ඉස්කෝලේ හරින ළමයි ටිකව දැනුවත් කරන්න ඕනේ මේ අයිතිවාසිකම් ගන්න අපිට තියෙනවා කියන. පාරිභෝගික විදියට. සමාජවත් කීමක් විදියට. ඉතින් කවදාවත් ආණ්ඩුව එහෙම කරලා නැහැ. නේ ඉතින් පාරිභෝගිකයට අධ්‍යාපනය කරන ප්‍රමාණාත්මක අයිතියක් තියෙනවා කියලා පාරිභෝගික ජාත්‍යන්තරේ කියලා තියෙනවා. ඊට අමතරව සුවදායක පරිසරයක ජීවත් වෙන්න. අපිට හුස්ම ගන්න බෑ වාතය දූෂණය වෙනවා. වතුර බොන්න බෑ ජලය දූෂණය වෙනවා. කණක් ඇහෙන්නේ ගල් කඩනවා පාරවල් හදනවා සුවදායක පරිසරයක් නෙමෙයි. අපි ජීවත් වෙන පරිසරයට කවුරු හරි මොනවා හරි ඩැමේජ් එකක් කරනවා නම් අපිට ජීවත් වෙන්න බැරි විදිහට පරිසරය වෙනස් කරගෙන යනවා නම් අපිට පුළුවන් ඒ කියන්නේ පාරිභෝගික අධිකාරියට පැමිණි කරන සහ ඒකට විරුද්ධ වෙන්න. ඒක තමයි සුවදායක පරිසරයක ජීවත් වීම කියලා කියන්නේ. හරි අනිත් එක තමයි මූලික අවශ්‍යතා සපුරා ගැනීමයි. ඒක රජයට විශාල වශයෙන්ම වාක්‍යෙම දෙනවා හැම පාරිභෝගිකයෙක්ම ජීවත් වෙන්න අයිතිය තියෙනවා. ආහාර, නිවාස, ඇඳුම්, ජලය ඒ වගේ මූලික අවශ්‍යතා රජය දෙන්න ඕනේ කියන එකට මේ දැන් කොහෙට හරි ජලය නේ. මේ ළඟදී මම දැක්ක ප්‍රවෘත්තිවලට පෙන්නුවා ජල පොම්පාගාරේ කැඩිලා ඒක නිසා ජලය කියන එක පිරිපහදු වෙන්න නැතුව පොම්පාගාරට එන මඩ වතුර ටික එහෙමම බෙදනවා. මිනිස්සුන්ට අඩු ගානේ රෙද්දක්වත් හොද බොන්න තියා රෙද්දක්වත් හොද ගන්න බැහැ. ළමයිනේ මඩ වතුර ටිකක් කරගෙන টয়ලට් එකටවත් යන්න අපි කැමති නැහැ. මඩ වතුරේ හොදන්න පුළුවන්. විශ්වාස වෙනවා. නේ? නෙස්ටමෝල් පාට වතුරේ. එතකොට මිනිසුන්ට තමන්ගේ මූලික අවශ්‍යතාවය ඉටු කරගන්න. එතකොට රජය අනිවාර්යෙන් ඒකට වක් කියනවා. මූලික අවශ්‍යතා සපුරා ගැනීමයි තියෙන්නේ. ඔන්න ඔය අයිතිවාසිකම් අතර පාරිභෝගික ජාත්‍යන්තරේ ප්‍රකාශනපත් කළා දෙනවා. මෙන්න මේ අට තමයි පාරිභෝගිකයට ලැබෙන අයිතිවාසිකම් අට වෙන්නේ. හරි වණන් එහෙනම් අපි ලියමු බලන්න. පිටොංක 6ට යන්න පාරිභෝගික ජාත්‍යන්තරේ මගින් ඉදිරිපත් කරපු අයිතිවාසිකම් කියන එකට එන්න. පළවෙනි එක ලියන්න මූලික අවශ්‍යතා සපුරා ගැනීමේ අයිතිය. මූලික අවශ්‍යතා සපුරා ගැනීමේ අයිතිය. බලන්න ඒක විදිහට ආහාර, ඇඳුම්, නිවාස, සෞඛ්‍ය, සනීප ආරක්ෂාව වැනි මූලික අවශ්‍යතා සපුරා ගැනීමේ අයිතිය හයිලයිට් කරගන්න. රජය විසින් ඒ අවශ්‍යතා සපුරන්න ඕන. right ඊට පස්සේ ඊළඟ එක වන්දි ලබා ගැනීමේ අයිතිය. ඊළඟ වන්දි ලබා ගැනීමේ අයිතිය. බලන්න ඒක දෙනවා විවිධ අසාධාරණකම් නිසා පාරිභෝගිකයට සිදුවන අලාභ සඳහා ප්‍රමාණවත් වන්දි ලබා ගන්න තියෙන අයිතිය. right ඊට පස්සේ පාරිභෝගික අධ්‍යාපනයට ඇති අයිතිය. පාරිභෝගික අධ්‍යාපනයට ඇති අයිතිය. පාරිභෝගික අධ්‍යාපනයට ඇති අයිතිය බලන්න ඉදිරිය නැනවත් පාරිභෝගිකයෙකු වශයෙන් කටයුතු කිරීමට අවශ්‍ය දැනුම සහ කුසලතා ලබා ගැනීම. දැනුම සහ කුසලතා ලබා ගැනීම. ඒතර පුස්තකාලවලට ගිහිල්ලා අන්තර්ජාලය බලලා ප්‍රචාරණ දැන්වීම් බලලා පොත්පත් බලලා විශේෂ නිර්දේශයක් අනුගමනය කළා තමන්ට අධ්‍යාපනය ලබා ගන්න පුළුවන්. ඒ වගේම සුවදායක පරිසරයක ජීවත් වීමට තියයිති. සුවදායක පරිසරයක ජීවත් වීමට තියයිති.
සුවදායක පරිසරයක ජීවත් වීමට තියයි. right. ඔන්න පුතා පාරිභෝගිකයෙක් විදිහට ලැබෙන අයිතිවාසිකම් මට පිළිබඳව තමයි අපි සාකච්ඡා කරන්නේ. පාරිභෝගිකයෙක් විදිහට අපිට ලැබෙන අයිතිවාසිකම් පිළිබඳව තමයි අපි සාකච්ඡා කරන්නේ. ඔය ගොඩක් අය සේවකයෝම ළමයි උද්ඝෝෂණය කරනකොට කවදාවත් ඒගොල්ලෝ කියන්නේ දියව අපට දියව එමනේ ඉල්ලන්නේ. කෙකේව ඉල්ලනවා. සමහර ආණ්ඩුවේ පොලිසියෙන් එහෙම ඇවිල්ලා බැටන් පොල්ලෙන් එහෙම දෙනවා. ඉල්ලනවනේ ඉල්ලන අයට දෙන. ඉල්ලුවට සැපද? බැටන් පොල්ලෙන් දෙනවා විතර නෙමෙයි. සමහර කඳුළු ගෑස් එක ඇවිල්ලා කඳුළු මදි නිසා කඳුළු වැඩිපුර එන්න කඳුළු ගෑස් ගන්නවා. ඊට පස්සේ කඳුළු හේතුල යන්නේ ජල ප්‍රහාරات එල්ල කරනවා. ඒවෙන් සමහරකට ඇඳුම් හොද ගන්න දේවකුත් තියෙන මොකද වෙලාවක් නැහැ නේද? ඒ ජල ප්‍රහාරයක් කියම දුනා හැම ගලවල යනවා. හැමෝම ඉල්ලන්නේ දියව කියලා කියන්නේ. කවුරු කියන්නේ දුන්නා. එහෙම කියන්නේ නේද? අපි ආයතනයට සේවය දුන්නා, ශ්‍රමය දුන්නා. එහෙම කියන්නේ දැන් ඔක්කොම උගක් දැන් කාන්තා අයිතිවාසිකම් තමයි කාන්තාව ඉල්ලන්නේ. කාන්තාව වගකීම් ඉටු කරනවත් දන්නේ නැහැ. සමහර අයිතිවාසිකම් ඉල්ලන උද්ඝෝෂණය කරලා තියෙන අයගේ ළමයි කැලේ බැඳලා. ප්‍රතිවල කනෝදා. උයපු වලන් ටික එහෙමමයි. ගෙවල් කෙලින්ම අපායවල් වගේ. මේ අයිතිවාසිකම් ඉල්ලන්නේ. අයිතිවාසිකම් ඉල්ලන්න නම් තමන්ගේ වගකීම් ටිකත් අනිවාර්යෙන් දැනගෙන වගකීම් ටිකත් ඉටු කරන්න ඕන. පාරිභෝගික වගකීම්. දරුවනේ පාරිභෝගිකයෙක් වුණාම මේ පාරිභෝගිකයට ප්‍රධාන වගකීම් පහක් තියෙනවා ඉටු කරන්න. එයා පරිසරය පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ. පළවෙනි දේ තමයි පරිසරය පිළිබඳව සැලකිලිමත් වීම. හරි? තමන්ගේ පාරිභෝජන කටයුත්තෙන් පරිසර හානියක් වෙන්න බෑ. හරි? කෙහෙල් ගෙඩියක් කාලා ලෙල්ල පාරේ විසි කරන්න බෑ. ඒක පරිසරයට හානියක් සහ අපේ සමාජයට හානියක්. ඒ වගේම සමාජය පිළිබඳව සැලකිලිමත් වෙන්නත් ඕන. සමාජය පිළිබඳව සැලකිලිමත් වෙන්නත් ඕන. මිනිහෙට අරක්කු බීලා පාරේ යන්න පුළුවන්. හැබැයි සරම ගලවලා සරම කරේ දාගෙන හෙළුවෙන් යන්න බෑ. ඒතකොට ඒක සමාජයට හානියක්. ඒව දැක්කෝ පොලිසියෙන් අනිවාර්යෙන් කරනවා. බීලා පාරේ ගියා කියලා පොලිසියට යන්න බෑ. බීලා පාරේ යන්න පුළුවන් අනිවාර්යෙන්. බීලා පාරේ යන්න බැරි නම් රජයට පුළුවන් ද අරක්කු විකුණන්න. දැන් රජයේ අවසර දීලා දෙන අරක්කු විකුණන්න. රජයේ අවසර දීපු අරක්කු බිව්වා කියලා අපි අල්ලගෙන ඉන්න බෑ. හොඳට කෙලින් යතේ. කිසි ප්‍රශ්නයක් නැහැ. සමාජයට හානියක් නැහැ. අපි එක ගමනක් ට්‍රිප් එකක් ගිහිල්ලා මේ හයිවේ එකේදී වාහන නතර කළා. හයිවේ එකේ එන්ට්‍රන්ස් එකේදී වාහන නතර කළා. නතර කළා ඩ්‍රයිවිං කරන කට්ටිය මේ ඩ්‍රයිවර් වීදුරුව පාත් කරාම පොලිසිය එක්කලා අපිට ඔළුව ඇතුළේ තමයි ඇතුළේ කට්ටිය කෑ ගහනවා සින්දු කියනවා කෑ ගහනවා. ඊට පස්සේ පොලිසිය එක්කලාම කට්ටිය බීලා නේද කිව්වා. ඊට පස්සේ එතන එහා පැත්තේ වීදුරුවක් කරලා එක සර්කිට් එක ඔළුව එළියට දාලා එයා හොඳටම බීලා. එයා කියනවා ඔව් අපි බීලා. අපි තව බොනවා. අපි හොඳටම බොනවා. ප්‍රශ්නයක් නැහැ. ඩ්‍රයිවර් බීලා නැහැ. ඩ්‍රයිවර් බොන්නේ මස් මාළු කන්නේ. ගෑනු ආශ්‍රය කරන්නේ. හොයට සිලුත් ගන්න. ඔන්නම් චෙක් කරන්න. ඩ්‍රයිවර් බීලා නැහැ. අපි බීලා ඉන්නේ. අපිට නඩු දාන්න බෑ. ඩ්‍රයිවර් බීලා නැහැ. පොලිස් කාර්ය දෙපාර්තමේන්තුව පොලිස් කාර්යෝ යන්න කියලා. සමාජයට හරියන්නේ නැහැ. වාහනේ ඇතුලේ තමයි මොන දෙයක් කරන්නේ. එළියට බෑලා මිනිස්සුන්ට කෑකෝ කාලා වූ කියලා පාරේ යන ගමන් මිනිස්සුන්ට වතුර ගහලා ඒව කරොත් දැන් පොලිසියෙන් අල්ලලා ඇට කැඩෙන්න ගහයි අපිට. අපිට තමයි අපිට අපේ හැරමිටිය වළන්න පුළුවන් ඕන තරම්. හැබැයි ඒක අනිකාගේ නායක රෝලෙන් අවසන් වෙනවා. හරි අපේ නිදහස එයාගේ නායක රෝලෙන් අවසන් වෙනවා. නායක වෙනුත් අනිවාර්යයෙන් ඉන්නේ අපිට ගන්න. අපේම සරහැටි. පරිසරය ගැන සැලකිලිමත් වෙන්න ඕන සමාජය පිළිබඳව අනිවාර්යයෙන් සැලකිලිමත් වෙන්න ඕන. හරිද? ඒ වගේම ධර්මනේ ඒ පාරිභෝගික වගකීම්. ඒ වගේම අනිත් එක තමයි විචාරාත්මක අවබෝධය තියෙනවා. විචාරාත්මක අවබෝධය තියෙනවා. ඒ කියන්නේ මේ වෙළඳපළට ගිහිල්ලා අවිචාරයෙන් බාණ්ඩ අරන් ඉන්න බෑ. අවිචාරයෙන් මේ හොයන්නේ බලන්න නැතුව බාණ්ඩ අරන් ඇවිල්ලා පස්සේ ඉතින් වෙළඳන්ට බැලලා වැඩක් නැහැ. හරි? දැන් මම එක දවසක් මේ ගෙදර බඩුවකෙක් ගෙන්නේ කියලා මම කෑමක් හදන්න අපේ නෝනට කෑමක් හදන්න බඩුවකෙක් ගෙන්නේ කියලා මට ලිස්ට් එකක් දීලා මම ඒක ගෙනාවා. ගෙනල්ලා දැන් ඔක්කොම දැන් එයා ලෑස්ති කරලා කුස්සියට ගිහලා දැන් මම ටීවී බලවල ඉන්නකොට මම අහනවා කෝ එළඟි තෙල් බෝතලේ කෝ මේ මීකි දෙකක් ගේන්නේ කෝ ඒක කෝ කිලිවල. ඒ ටික මම දාලා වෙilla. හරි. නමුත් බිලේ තියෙනවා.
තියා බයින වෙලෙන්ද දීලා නැද්ද නැහැ. මම ගත්තේ කීල්ස් එකකින්. ඒතකොට අපි බඩු ටික අනිවාර්යෙන් කැෂියර් ගාවට මං එනවනේ. ඊට කැෂියර් එක පංච් කරලා දාන්නේ. ඉතින් මං ඊට පස්සේ ආපහු දුවගෙන ගියා කීල්ස් එක ගියා. මං යනකොට මේ කැෂියර් එකේ ඉන්න එක්කෙනා මගේ බඩු ටික මෙහෙම උස්සලා පෙන්නුවා. සර් මේව දාලා ගිහිල්ලානේ කිලිවල. ඊට පස්සේ මම ඔළුවටත් අත මෙහෙම ගාලා ඉවරලා ඒක අරගෙන ආවා. ඒක අවිචාරයෙන් වැඩ කරලා තියෙනවා. ඉතින් එතෙන්දි වෙලෙන්දට බැලුවටනේ අපි විචාරාත්මක අවබෝධයෙන් වැඩ කරන්න ඕනේ. නේද? බස් එක ටිකට් එක දුන්නාම ඒ දුන්න ටිකට් එක අපි ගෙවපු වටිනාකමට ගෙවපු වටිනාකමට සල්ලන ටිකට් එකද කියලා අපි බලන්න ඕනේ. ඒක තමයි විචාරාත්මක අවබෝධය කියන්නේ. දැන් මිනිහෙක් බස් එකේ බෝඩ් එකේ යන්තම් දැකලා නැගලා බස් එකට. නැගලා නිදාගෙන. මිනිහ නිදාගෙන දැන් ඉන්නවා බස් එකේ යනවා. අද දැන් ඔය එළියලා බස් එකේ වෙන්නේ මිනිහ යනවා. ඒ මිනිහ සාමාන්‍යයෙන් විනාඩි 20කින් විතර බහින මිනිස්සෙක් ඒ කොහොමත් සාමාන්‍යයෙන් බස් එක යනකොට නිදාගෙන මිනිස්සු දන්නවා ගානට අදාළ ස්ථානවල නැගිටින්න. පුරුද්දට ගිහලා තියෙන්නේ. මේ මිනිස්සු විනාඩි 20කින් විතර නැගිටලා බැලුවාම පොඩ වටපිට බැලුවාම වටපිට පොඩ වෙනස්. වෙනදා දින ගස්වැල් නෙමෙයි, කඩ නෙමෙයි, හන්දි නෙමෙයි වෙන වෙනියෝ. බැලුවාම මිනිහට තේරෙනවා මේ බස් එක යන වෙන පාරකට. මිනිහා දුවගෙන කියලා ඩ්‍රයිවර්ට හොන්දට බයින වුණාරනේ. 20ක් දෝයි තමසේ කොහෙද ඔය මේ යන්නේ? වෙනදාට පාර නෙමෙයි යන්නේ. හරි. ඉතින් මේ අහනවා මේ ඩ්‍රයිවර් අහනවා ඔයාලට මොන බස් එකේද යන්න ඕනේ? මම යන්න ඕනේ බොරලස්කම බස් එකේ කියලා. ඒතර අර එකන මේ බොරලස්කම නෙමෙයි බොරැල්ල බස් එක. බොරැල්ල බස් එකේ. බොරැල්ල බස් එකෙන් තමසේ නැකලා ඉන්නේ. ඉතින් මේ මිනිහා බස් එකක් දැකලා බස් එකේ බෝඩ් එකේ බොයන්න දැකලා බොයන්න දැක්ක ගමන් ඉන්නේ බස් එකේ. ළමයි බොයන්නින් ඉන්නේ බොරලස්කම විතරද? ඇයි බොල්ලත එනවා මේ නේද? බොල් ගොඩ එනවා. හරිද? බොරැල්ල එනවා. හරි බොරුපණ කියලා දණක් තියෙනවා. ඒකේ බොයන්නින් ඉන්නේ කොච්චර තියෙනවද? ඉතින් ඒතකොට ਵਿਚාරෙන් නෙමෙයි මිනිහ වැඩ කරන්නේ. අවිචාරයෙන් වැඩ කරන්නේ. එතෙන්දී වෙලෙන්දට බැන්න කියලා වැඩක් නෑ. ඒතකොට විචාරාත්මක අවබෝධය කියන එක තියෙන්න ඕන. පරිසරය පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕන, සමාජය පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕන, විචාරාත්මක අවබෝධය කියන එක තියෙන්න ඕන. අනිත් එක තමයි ක්‍රියාකාරීභාවය. ක්‍රියාකාරී සහභාගීත්වය නැත්නම් ක්‍රියාශීලී සහභාගීත්වය. ක්‍රියාශීලී සහභාගීත්වය. මේ දෙක වෙනවා මේක. හරි පාරිභෝගිකයෙක් විදියට තමන්ගේ අයිතිවාසිකම් රැක ගන්න කටයුතු කරනවා නම් සමාජයේ කට්ටිය එකතු වෙලා තමනුත් ක්‍රියාකාරීව එකට සහභාගී වෙනවා. ඒකට දැන් තමන් වෙනුවෙන් මේ වැඩේ කරන්නේ දැන් ඉස්කෝලේ නිවාඩු දීලා පටන් ගන්න පළවෙනි දවසේ කුණු අයින් කරන දවස. එවනේ කියන්නේ පිරිසුදු කරන දවස. එදාට සමහර ඉස්කෝලේ යන වැඩන්නේ අද කුණු අයින් කරන කට්ටිය කුණු අයින් කරන මං යන්නේ ඒවා අපි නරක වැඩ. තමන් ජීවත් වෙන ප්‍රදේශයේ තමන් ඉගෙන ගන්න පාසල මේකේ කුණු අයින් කළොත් තමන්ට ඒක ප්‍රතිලාභෙ තියෙනවා. ඩෙන්ගු ඇදුනොත් ළමයිට නේ ළමයිට ආසාත්මිකතාවයෙන් ලාවොත් ජලය හොඳට පරිහරණය කරන්න බැරිනොත් ඒ ළමයිට තමයි ඒක අවශ්‍ය වෙන්නේ. සමාජ වාක්‍යයක් විදිහට එදාට අනිවාර්යෙන් පාසල් යන්න පාසල පිරිසිදු පවත්ත ගන්න. තමන් ඒකට ක්‍රියාශීලීව සහභාගී වෙන්න. දැන් සමහර තනකොළ ගලවන්න ළමයි ටික තමයි සමහර ළමයි ඉන්නවා. එකම තනකොළ ගහ ගලව හිටෝ එතන ගලවනවා හිටවනවා. ෂේප් එකේ ඉන්නවා පොඩ්ඩක් අයිස් ගහින්. ඒක වැරදි වැඩ. ක්‍රියාකාරී සහභාගී දැන් බත් එකක් තිබ්බාම එහෙම කරන්නේ නැහැ. යාළුවෝ ටික බත් එකක් තියෙන. ඒතකොට තමයි කැටයක් කනවා, අනිත් තව ඇටයක් කනවා එහෙම කරනවා. සවල් පාරවල් ගහන්න. සමහරට ඌගේන යාළුවෝගේන මස් කෑල්ල කන්න යාළුවට පිළිනේ අපි ඉස්සලම ගන්නේ මස් කෑල්ල. අරගෙන වඩලා එකකයි ඉන්නවා. එහෙම ඒවට ක්‍රියාශීලීව සහභාගී වෙනවා, ක්‍රියාකාරී සහභාගී වෙනවා. නමුත් අපිට අපේ වගකීමක් විදියට ළමයි මොනාරි යුතුයකමක් ඉටු කරනකොට අපි ක්‍රියාකාරී සහභාගී වෙනවා. ඒ නිසා ක්‍රියාශීලී සහභාගීත්වය කියන එක වැදගත්. අනිත් එක තමයි සහයෝගීතාවය. අනිත් එක තමයි සහයෝගීතාවය නැත්නම් ඒකට කියනවා මොකද එක්සත් වීම කියලා. එක්සත් වීම. ඒ කියන්නේ තමන්ගේ අයිතිවාසිකම් පාරිභෝගිකයෝ විදිහට තමන්ගේ අයිතිවාසිකම් රැකගන්න සහයෝගීතාවයෙන් එක්සත් වෙලා පාරිභෝගික සමිති සංවිධානයේම පිටව ගන්නවා. එතකොට තමයි තමන්ට හොඳට තමන්ට ශක්තිමත් වෙලා තනියෙන් දෙයක් ඉටු කරගන්නට කණ්ඩායමක් ඉදියාම තමන්ගේ අයිතිවාසිකම් ලබා ගැනීම කියන එක හොඳට සාක්ෂාත් වෙනවා. හොඳට අයිතිවාසිකම් ලබා ගන්න පුළුවන්. ඒ නිසා කට්ටියත් එක්ක එකට එකතු වෙලා වැඩ කරන එක තමයි සහයෝගීතාවය කියලා කියන්නේ. හොඳ වගකීම් පහ අනිවාර්යෙන් පාරිභෝගිකයට තියෙනවා. ඒ නිසා තමන්ගේ අයිතිවාසිකම් තමන් ඉල්ලන්න ඕනේ. තමන්ගේ වගකීම් ටික මක්කලා නොපිරලා ඉටු කරන්න. තමන්ගේ අයිතිවාසිකම් ඉල්ල ඕනේ වගකීම් ටික ඉටු කරන්න. එහෙම නැතුව බෑ. හරි මේ දෙකෙන් අනිවාර්යෙන් විභාගෙදී අර සිද්ධි අධ්‍යයන ආකාරයට කේස් ස්ටඩි ආකාරයට ප්‍රශ්න එනවා. අමල් වෙළඳපොළකට ගිහිල්ලා යෝගට් එකක් ගත්තා. යෝගට් එක කාගෙන ගියා. පස්සේ යාට බඩේ මාරුවක් හැදුණා. ගෙදර ඇවිල්ලා ඩස්බින් එක ඇදලා බැලුවම තමයි දැක්කේ කල්ලිකුත් වෙලා තියෙනවා කිලිවෙලා වෙලෙන්දට එරව නඩු දාන්න ඕන. මෙතෙන්දී එයාට ලැබෙන අයිතිවාසිකම් මොනවද? නමුත් එයා කඩ කරලා තියෙන වගකීම් මොනවද? ඉන්නේ එහෙම අහනවා. එයා ਵਿਚාරෙ නෙමෙයි මාන්නවත් තියෙන්නේ.
බලලා කන්න එපානේ. කල්ලි පුතලා නම් යාර කන්න තු මාරු කන්න බෑ. ඔක්කොම කාලි වෙලා පස්සේ බඩේ මරක් හදාගන්න. ඒතර විචාරාත්මක අවබෝධයෙන් නෙමෙයි යා වැඩ කළා තියෙන්නේ. හැබැයි යාට වන්දි ලබා ගන්න අයිතිය තියෙනවා. සවන් යොමු කර ගන්න අයිතිය තියෙනවා. ඒ වගේ අයිතිවාසිකම් තියෙනවා යාට. ඒතර ඒවා හරියට අවබෝධ කරගැනීමේ හැකියාව ළමෙට තියෙනවා. හරි එන බලන්න පුතාලා පාරිභෝගික වාක්‍යම් ටික බලන්නද? පාරිභෝගික වාක්‍යම් ටික බලන්න. මෙම ලියන්න. පාරිභෝගික අයිතිවාසිකම් දිනා ගැනීම සහ පාරිභෝගික අයිතිවාසිකම් දිනා ගැනීම සහ තහවුරු කර ගැනීම සඳහා පාරිභෝගික අයිතිවාසිකම් දිනා ගැනීම සහ තහවුරු කර ගැනීම සඳහා පාරිභෝගිකයා සතුව පවත්වන යුතුයකම් පාරිභෝගිකයා සතුව පවත්වන යුතුයකම් පාරිභෝගික වගකීම් ලෙස පාරිභෝගික වගකීම් ලෙස හැඳින්විය හැක. right. එතන ඒ බලන්න විචාරාත්මක අවබෝධය කියන්නේ මොකක්ද කියලා? භාණ්ඩ හා සේවාවල ගුණත්වය හා මිල පිළිබඳව ප්‍රශ්න කරලා සෝදිසි කරලා මිලදී ගන්න එක තමයි විචාරාත්මක අවබෝධය කියලා කියන්නේ. ක්‍රියාශීලී සහභාගීත්වයේ හරස්සිරක් ගහලා ලියන්න පුතා. ක්‍රියාකාරී සහභාගීත්වය කියලා ඔය දෙකම විභාගෙදී අහනවා. ඉස්කෝලේදී ක්‍රියාකාරී කියලා දෙයි ඊට පස්සේ ළමයි අහනවා මගේ ක්‍රියාශීලී නැද්ද සර්? ක්‍රියාකාරී අතරයි ක්‍රියාශීලී අතර වෙනස මොකක්ද සර්? ඇයිද වචන දෙකක් දෙන්නේ ඔන්නෝ අහනවා. ක්‍රියාකාරී සහභාගීත්වය. මේව ටීචර්ස් මැනුවල් එකේ සමහර වැරදි තියෙනවා. ඒ වැරදි හදාගන්නේ නැහැ. ඉතින් ඒ වැරදි අප්ඩේට් කරගන්නේ. හරි. දැන් උදාහරණයක් විදිහට ළමයි මේ දේශීය වෙළඳාම කියලා පාඩමේ තියෙනවා සිල්ලර වෙළඳාමේ ලක්ෂණය තමයි බහුලව ණයට විකිණීම. බහුලව ණයට විකිණනවා කියන එකේ තේරුම මොකද්ද? කස්ටමර්ස් 10ක් ආවා නම් 10න් 8 දෙනාට බහුලව ණයට විකුණනවා. 10න් 8 දෙනාට ණයට විකුණනවා. සිල්ලර වෙළඳ. මට ඔයා කල්පනා කරලා කියන්නකො බලන්න ඔයාට ණයට ගන්න පුළුවන් කඩ 10ක් මේ ඔයාගේ ටවුන් එකේ. ඔයාට කියලා බඩු ටිකක් ණයට ගන්න පුළුවන් කඩවල 10ක්. මේම ණයට දෙනවා ඇත්තටම සිල්වර් වෙන ණයට දෙනවා ණයට දීලා කඩයක් කරන්න බෑ. දැන් වැඩිපුර දෙන්නේ අත්පිට. සුපර් මාකට් එකකින් ගන්න පුළුවන් ණයට ගන්න පුළුවන් ණයට ගන්න බෑ. නමුත් ඒවා අප්ඩේට් වෙලා නැහැ. දැන් 2017 තමයි මැනුවල් එක හදලා තියෙන්නේ. දැන් ගුරු දැනගන්න ඕනේ ඒක අප්ඩේට් කරලා උගන්වන්න. ඒතර ඒක ඒ විදිහටම ලියනවා පොත්වල බොහෝ විට ණයට විකුණයි කියලා. බොහෝ විට නෙමෙයි ණයට විකිණීම සිදු කරයි. බොහෝ විට කියන කැලල දැම්මොත් අනිවාර්ය වචනාර්ථය වෙනස් වෙනවා. ඉතින් දැන් අපි දැන් හරි දෙයක් දුන්නාම ගුරු දන්නව ඒක විවේචනය කරනවා. එන ගුරුවරු කියන මැනුවල් එකේ තියෙන මේ මැනුවල් එකේ තියෙනවා මැනුවල් එක කියලා කියන්නේ අච්චු ගහපු පොතක්. ඒකේ අකුරු කොට්ටයට තියාගෙන ඉන්නේ කියලා ඒකේ අකුරු මාරු වෙන්නේ නැහැ. ඒක තමන් දැනුමෙන් අප්ඩේට් කරගන්න ඕනේ. ඒකට අධ්‍යාපන දෙපාර්තමේන්තුවට හරි මැනුවල් එක හදපු මිනිස්සුන්ට හරි බැනලා වැඩක් නැහැ. තමන් දැනගන්න දී තියෙන ටීචර්ස් ගයිඩ්ලයින් එකක් දීලා තියෙන්නේ. ඒකෙන් තමන් දැනගන්න අප්ඩේට් වෙන්නේ අනිවාර්යයෙන්. ප්‍රැක්ටිකල් නෑනේ ණයට විකුණනවා කියන්නේ කෙරෙන්නේ නැහැ දැන්. ඒ කෙරෙන්නේ නැතුව නිකන් පොත්තල ලියනවා. දැන් එතකොට ක්‍රියාශීලී සහභාගීත්වයේ ක්‍රියාකාරී සහභාගීත්වය කියන්නේ දෙකම එකයි. ඒ කියන්නේ යුක්ති සහගත හා සාධාරණ ගණතුරට ක්‍රියා කිරීම සහ පාරිභෝගික අයිතිවාසිකම් රැකගන්න තමනුත් සහභාගී වෙනවා. ඒක තමයි ක්‍රියාශීලී සහභාගීත්වය කියන්නේ. සමාජය ගැන සැලකිලිමත් වෙනවා, පරිසරය ගැන සැලකිලිමත් වෙනවා. ඒ වගේ පස්සෙනික සහයෝගිතාව එක්සත් වීම කියන්නේ පාරිභෝගික විදිහට එකට එකතු වෙලා අයිතිවාසිකම් රැකගන්න සන්දානය වෙනවා. ඒ කියන්නේ ඒතන උදාහරණයක් වුණා ලියන සහයෝගිතාවය සහ එක්සත් වීම කියන එකේ නෝට් එකට උදාහරණ ලියන්න පාරිභෝගික ආරක්ෂණ සමිති පිටවා ගැනීම කියන. උදාහරණයක් ලියන්න. පාරිභෝගික ආරක්ෂණ සමිති පිටවා ගැනීම. right. දැන් පල්ලෙහා තියෙනවා කෙටි ප්‍රශ්න 8ක්. කෙටි ප්‍රශ්න 8 කරන්න බලන්න පුතාලා. විනාඩි 5ක් කරගෙන ඉක්මනට කරන්න.
හරිද? හරි. බලන්න එහෙමනම් පාරිභෝගික අයිතිවාසිකම කිය මොකද්ද? සෞඛ්‍ය සම්පන්න පරිසරයක ජීවත් වෙන්න. පාරිභෝගික අධ්‍යාපනයේදී පාරිභෝගික අධ්‍යාපනය ප්‍රකාශ කරේ අතර පාරිභෝගික සමිති පිළිබඳ අන්තර්ජාතික සංවිධානයේ ඒක පාස් පේපර් ප්‍රශ්න පුතේ ඒ ප්‍රශ්න තියෙන විදිහටම තමයි මම ඔය ගහලා තියෙන්නේ. නමුත් ඕකේ වර්තමාන නම පාරිභෝගික ජාත්‍යන්තරය. නමුත් අවුලක් නෑ. සෞඛ්‍ය සම්පන්න පරිසරයක ජීවත් වීමේදී ප්‍රකාශ කළේ පාරිභෝගික සමිති පාරිභෝගික සමිති පිළිබඳ අන්තර්ජාතික සංවිධානය. පාරිභෝගික වාක්‍යමක් සැලකියක් කුමක්ද? පහ පාරිභෝගික අයිතීන් තහවුරු කර ගැනීම. ජෝන් කෙනඩි ප්‍රකාශ කර පාරිභෝගික අයිතිවාසිකමකි මූලික අවශ්‍යතා සපුරා ගැනීම ඇසුරිසුරි ආරක්ෂාව සලසා ගැනීම ඇති. ලෝකේ පාරිභෝගික සංවිධාන මූලස්ථානය වෙන්නේ මොකද්ද? පාරිභෝගික ජාත්‍යන්තරය. ප්‍රමාණවත් ආහාර සනීප ආරක්ෂාව සහ අධ්‍යාපන ලැබී යුතු බව ප්‍රකාශ වන්නේ මූලික අවශ්‍යතා සපුරා ගැනීම ඇති. පාරිභෝගිකයාට වන්දි ගෙවීමට දාලා වැරදි ප්‍රකාශ වෙන්නේ මොකද්ද? ඉල්ලා සිටින වන්දි ගෙවන්නේ කෙහෙල් ගෙඩියක් කාලා කෝටි 5ක් ඉල්ලනවා. කෙහෙල් ගෙඩියක් කාලා බඩේ අමාරුවක් ඇදලා කෝටි 5ක් ඉල්ලන්නේ. කෝටි 5ම දෙනවා. පිස්සුද? කෙහෙල් ලොරියක් දෙතේ ගොන්න. හතර උත්තරේ. හතර උත්තර. හරි අපි සාකච්ඡා කරලා ඉවර කරේ පාරිභෝගික අයිතිවාසිකම් සහ පාරිභෝගික වාක්‍ය පිළිබඳව තමයි අපි සාකච්ඡා කරලා ඉවර කරේ. හරි. ඊට පස්සේ අපි යමු තව මාතෘකාවකට පුතාලගේ මිලදී ගැනීමේ තීරණයක් ගැනීමේදී සලකා බලන කාරණාවන් පිළිබඳව තමයි අපි සාකච්ඡා කරන්නේ. මොකද අපේ මාතෘකාව වෙනුත්තේ අපි භාණ්ඩයක් මිලදී ගන්නවා. භාණ්ඩයක් මිලදී ගන්නවා. ඒ මිලදී ගැනීමේ තීරණයක් ගැනීමේදී හරි මිලදී ගැනීමේ තීරණයක් ගැනීමේදී සලකා බලන කරුණු. හරි මිලදී ගැනීමේ තීරණයක් ගැනීමේදී සලකා බලන කරුණු මොනවද කියලා තමයි අහන්නේ. මිලදී ගැනීමේ තීරණයක් ගන්නකොට අපි සාමාන්‍යයෙන් දැන් මොන භාණ්ඩ ගන්නවද? මොන භාණ්ඩ වයිද සපත් දෙකක් ගන්න යනවා කියනවා. වට Nike brand එකේ සපත් දෙකක් තියෙනවා. Adidas brand එකේ සපත් දෙකක් තියෙනවා. මොනවා හරි භාණ්ඩ දෙකක්. නැත්නම් Toyota කාර් එකක් තියෙනවා, Nissan කාර් එකක් තියෙනවා. හරි නැත්නම් Atlas පෑනක් තියෙනවා, Automac පෑනක් තියෙනවා. මොනවා හරි භාණ්ඩ දෙකක් වා මිලදී ගන්න. භාණ්ඩ දෙකක් මිලදී ගන්න. ඔය භාණ්ඩ දෙක සංසන්දනය කරනවා. ඔබ මිලදී ගැනීමේ තීරණයක් ගැනීමේදී සලකා බලන කරුණු මොනවාද? මිලදී ගැනීමේ තීරණයක් ගැනීමේදී අපි සලකා බලන කරුණු තමයි එකක් අපි භාණ්ඩේ මිල කියන එක බලනවා. හරි දැන් මේ මිල ඇතුලේ ගුණත්වය කියන එකක් තියෙනවා. ගුණත්වය වෙනම සාධකයකට මිල හැදෙන්නේ ගුණත්වයෙන් තමයි. මිල කියන එක වැඩි වෙන්නේ ගුණත්වයෙන් තමයි. දැන් Benz, BMW, Audi කියන වාහන වල මිල වැඩි. මොකද ඒවා ඩියුරබිලිටි වැඩි, කල්පවතිනවා. හරි ඒවා ලෙසින් කැඩෙන්නේ නැහැ, කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ දේවල් තියෙනවා. ඉන්දියන් කාර් වල මිල අඩු. ඒවා තාඩු දිරනවා, ටික දවසක් ගියාට පස්සේ බෝල ජොයින් කියනවා, ශබ්ද බද්ද, අද්ද පූජාවක් ඇතුළේ යනකොට. කනක් ඇහිලි ඉන්න බෑ සමහර. ඒකට ඉන්දියන් පස්සලේ යනකොට ටක 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 ගාලා කොත්තු කඩයක් අසින්න වගේ ඇහෙන්නේ. අපි මිල කියන එක අනිවාර්යෙන් බලනවා. ඒ වගේම ආදායම කියන එකත් බලනවා නේද? අපි ආදායම අනුව තමයි අපි මිල ගෙවන්නේ. ආදායම අනුව තමයි අපි තීරණය කරන්නේ කුමන භාණ්ඩේ මිලදී ගන්නවද කියන එක. ඒක කොපමණ ගන්නවද කියන එක තීරණය වෙනවා මිල කියන සාධකෙ. නේ? හරි. දැන් ආදායම කොච්චර වැඩිනවද සමහර භාණ්ඩ වලට අපි වැඩිපුර මිලක් ගෙවන්නේ. දැන් Apple ගෙඩියකට මම උඩරිම ලෑස්ති රුපියල් 150ක් ගෙවන්නේ. හැබැයි ඊට වඩා නම් ගෙවන්නේ. අම්බ ගෙඩියකට මම උඩරිම රුපියල් 300ක් ගෙවන්නේ. රුපියල් 500ට 600ට අම්බ ගෙඩියක් කියන වෙලාවල් දෙනවා. අල්ෆෝන්සෝ කියන අපජාතිය නමුත් මම ගෙවන්නේ. මොකද මිල දැන් ආදායම තිබ්බා කියලා නෑ. මිල කියන්නේ අපි මිලදී ගැනීමේ ප්‍රධාන සාධකය. මිල වැඩි නම් අපි ගන්නෑ. අපරාධී වගේ ගානක් කියලා අම්බ කාලා වැඩක් නෑ. රුපියල් 800ක් කියලා අම්බ ගෙඩියක් කාලා වැඩක් නෑ තේරුම් ගන්න. හරි? ආදායමයි මිලයි අපි සංසන්දනය කරනවා. ඊට අමතරව සිරිත් පිරිත් වගේ දේවල් උත් දැන් මිනිස්සු සිගරට් බොන්නේ බුලත් දෙක කන්නේ මිල හෝ ආදායම අනුව නෙමෙයි. ආදායම අඩු මිනිස්සු සිගරට් බොනවා. පිට කරනවා. මොකද පුරුද්දකට ගිහිල්ලා සිරිතකට ගිහිල්ලා තියෙන්නේ. තව සමහරවිට ප්‍රචාරණය නිසා අපි මිලදී ගැනීමේ තීරණයක් කියන්නේ ප්‍රචාරණයක් බලපාන. සමහර නිලියෝ බාට්ටබ් වල බෑලා ලක්ස් ගන්නවා. ගාලා ලස්සන වෙනවා. හරි ඒකට අපේ සාමාන්‍ය කට්ටියත් මේ ප්‍රචාරණ දන්නේ දිහා බලලා අරේ අච්චර ලස්සනලා තියෙන ලක්ස් ගාලා වෙන්නේ නැති කියලා එයා ඉන්ජෙක්ෂන් ගහලා
එයා සුදු වෙන්න කොලජන් ඉන්ජෙක්ට් කරලා දීන්නේ. කොණ්ඩවල් පාට කරලා ස්ට්‍රේට් කරලා දීන්නේ. ඊට පස්සේ එයා කියන කොණ්ඩෙට මන් දාන්නේ මේ ඔයිල් එක මූණේ ගන්න මේ ක්‍රීම් එක කියලා. එයා අර ඔපරේෂන්ස් වලින් කෙමිකල්ස් වලින් ලක්ෂණ වෙලා අර ප්‍රචාර දැන්වීමට විකිරෙනවා. ජිම් වලට ගිහිල්ලා යකඩ කාලා ඇඟ හදාගත්තයි අන්තිමට කියනවා මම මේ මැෂින් එක පැදලා තමයි මේ ඇඟ හදාගත්තේ කියලා. දැන් අන්තිමට මේ මැෂින් එක විකුණන්න අර පුද්ගලව හයර් කරලා තියෙද්දි ප්‍රචාර දැන්වීමට අපි අවුලලා අපි මිලදී ගැනීමේ තීරණ වෙනස් කරනවා. අපි ගන්න යන්නේ එක බාන්නේ නමුත් දැන්වීම දැක්කම ගන්න තව බාන්නේ. නේද? සමහර භාණ්ඩ වලට ප්‍රසිද්ධ චරිත යොදා ගන්නවා. සුප්‍රසිද්ධ චරිත යොදාගෙන මේ භාණ්ඩ තහවුරු කරනවා. මේවා භාණ්ඩ මිලදී ගන්න කියලා. සමහර භාණ්ඩ වලින් අපේ ජීවන තත්ත්වය උසස් වෙනවා කියලා මේ ප්‍රකාශ කරනවා. ඒ වගේ ඒවට කියනවා ජීවන ශෛලී ප්‍රචාරණය කියලා. ලයිෆ් ස්ටයිල් එක හොඳ වෙනවා කියලා ප්‍රචාරය කරනවා. ඉතින් ඒ වගේ මේ ප්‍රචාරණයන් තියෙනවා. ඒ වගේම අපි භාණ්ඩයක් මිලදී ගැනීමේ තීරණයක් කිරි බලපාන සාධක තමයි භාණ්ඩ ලැබෙන ආරක්ෂාව කියන එක. සේෆ්ටි එකටත් සමහර අය භාණ්ඩ ගන්නවා. දැන් රේසර් ගන්නකොට රේසර් තියෙනවා රුපියල් 35 ඉඳලා රුපියල් 3000 වෙනකන් රේසර් තියෙනවා ලංකාවේ ගන්න. 35 ඉඳලා 3000 වෙනකන්. මොකක්ද වෙනස? දැන් රුපියල් 3000 රේසරයක් විතර නම් આવුත් ගෙදරින් බයිනවා රුපියල් 3000ක් වෙනවද? ඔයට වඩා හොඳයි මන්න පීයක් ගත්තා නම් මන්න පීයකින් ওই දෙපැත්ත කපා ගන්න තිබ්බට ඒව කියනවා කියලා. ඒව නෙමෙයි. ඒ රේසරේ බ්ලේඩ් එක හදලා තියෙන වාණේ කොටස්. ඒ බ්ලේඩ් එකේ තියෙන මුවාහත. ඒකෙන් කැපුවාම හැමට කොච්චර හානි වෙනවද? දිනපතා රවුල බාන කෙනෙක් හැමදාම කරන්නේ හැම කොටස් කපන එක කරන්නේ. ඒකට ඒ කාලයක් යනකොට හැම කළු පාට වෙනවා. නේ? ඊට පස්සේ ඒක හදාගන්න බැරි වෙනවා. හැම ගොරෝසු වෙනවා. සමහර අය කොච්චර ගොරෝසුද කියනවනම් කැරට් තලයක් ගාතේ. කුස්සිය වලට කැරට් තලයක් ගාතේ ඒ රැවුල එකේ තරම් රැවුල ගොරෝසු. බාල රේසර් වලින් කපලා. ඒකෝට අපි ආරක්ෂාව පිළිබඳව අනිවාර්ය සැලකිලිමත් වෙනවා. දැන් වාහන තියෙනවා වාහන වල එයා බෑග් 5, එයා බෑග් 8, එයා බෑග් 2 එහෙම තියෙනවා. එයා බෑග් ගන්න වැඩි වෙනවා. ඒ කියනවා වායු ප්‍රෝප් බෑග් ඇතුලේ තියෙනවා. හංගලා තියෙන්නේ. ඇක්සිඩන්ට් වෙච්ච ගමන් ඒවා පිම්බෙනවා. ඒතකොට අපි ගිහලා වාහනේ වදින්නේ එයා බෑග් එක තමයි අපි වදින්නේ. ආරක්ෂාව පිළිබඳව අනිවාර්යෙන් අපි සැලකිලිමත් වෙන්න ඕන ළමයි. ආරක්ෂාව. නේද? ඒතර මිල ආදායම සිරිත්‍රිත් ප්‍රචාරණයේ ආරක්ෂාව පිළිබඳව විශේෂයෙන්ම අපි සැලකිලිමත් වෙන්න ඕන. මිලදී ගැනීමේ තීරණයක් ගැනීමද අදාළ වන සාධක. ඒ වගේම අනිත් එක තමයි මේ වත්මන් උපනතීන් කියන ඒවා. වත්මන් උපනතීන් කියන එක නේද? ඒ කියන්නේ තියෙන නිව් ට්‍රෙන්ඩ් එක. දැන් කාලෙට ගැලපෙන සපත්තු දැන් කාලේ ඇඳුම් වර්තමානයේ තියෙන ට්‍රෙන්ඩ් එක. ඕන මිලකට දැන් ස්කූල් බෑග් ගන්නකොට නේද? ඇඳුම් ගන්නකොට, සපත්තු ගන්නකොට, ෆෝන් ගන්නකොට, ඔරලෝසු ගන්නකොට, කරාබු ගන්නකොට, සෙට් ගන්නකොට එක එක දේවල් ගන්නකොට වර්තමාන උපනතීන් කියන මාර වැදගත්. ඒ ඔන්නේ ආදී කාරණාව මිලදී ගැනීමේ තීරණයක් කිරී බලපානා වූ ප්‍රධාන සාධක විදිහට අපිට අඳුර ගන්න පුළුවන්. හරි. මම අපි මේ සාධක ටික බලමු දැක්කත්. පුතාලා පෙන්නන්න පිටු අංක 9 ඒකේ ප්‍රධානම සාධක ටික හයිලයිට් කරගන්න. මිල ආදායම සමාජ තත්ත්වය බලපාන මට කියන්න බැරි වුණා. සමාජ තත්ත්වය කියලා කියන්නේ තමන් ජීවත් වෙන සමාජ තත්ත්වය. සමාජ ස්ථානය. සමහර නළු නිලියෝ ක්‍රීඩකයෝ ඉහළ සමාජ පැලැන්තිය අයකින් තමයි සැලකන්නේ. කියන්නේ ප්‍රසිද්ධයි. ඒගොල්ලෝ පාරායන තියෙන කඩේකින් ප්ලේට්ටියක් ගහලා වඩේ එකක් කාලා නේද? බස් එකේ යන්නේ. ඒගොල්ලෝ තමන්ගේ සෝෂල් ස්ටේටස් මේන්ටේන් කරන්න, සමාජ තත්ත්වය මේන්ටේන් කරන්න ටිකක් අනිත් අයට මිලදී ගන්න බැරි. අනිත් අයට මිලදී ගන්න අමාරු බාණ්ඩ මිලදී ගන්න වෙලාවල් තියෙනවා. ඒකට කියනවා අවධානය දිනා ගැනීමේ පාරිභෝජනය කියලා. අනිත් අයගේ අවධානය දිනා ගන්න, තමන්ගේ පෞරුෂය රැක ගන්න අවධානය දිනා ගැනීමේ පාරිභෝජනය කරන අවස්ථාවල් තියෙනවා. ඒ වගේ සාධක. ඒවා හයිලයිට් කරගන්න. හයිලයිට් කරගන්න. ප්‍රධාන සාධක ටික හයිලයිට් කරගෙන මේ සාධක බං හොඳට විස්තර කරලා තියෙනවා. ඒ විස්තර විදිහට අග්ගාලා බලන්න. ආදාය පුද්ගලයාගේ ක්‍රය ශක්තිය මත මිලදී ගැනීම තීරණය වෙනවා. ආදායම අඩු නම් මූලික අවශ්‍යතා සපුරා ගැනීමට මිලදී ගන්නවා. ආදායම වැඩි නම් සුඛෝභෝගී භාණ්ඩ ගන්නවා. ඒතර ආදායම මිලදී ගැනීම තීරණය කරේ බලපාන. මිලදී ගැනීම සඳහා ආදායමට සමාන්තරව මිලද බලපානවා. කොච්චර ප්‍රමාණයක් කවර භාණ්ඩයෙන් ගන්නවද කියන එක මිලෙන් තීරණය වෙනවා. සමාජ තත්ත්වය ඒක මනෝමය සාධකයක්. තත්ත්වයෙන් උසස් භාණ්ඩ මිලදී ගන්න සමහර අය කැමතියි. වෙනත් පාරිභෝගිකයොත් එක්ක තරඟට වගේ තමයි ඒගොල්ලෝ මිලදී ගන්න. පත්පන් උපනතීන් කියලා කියන්නේ නිව් ට්‍රෙන්ඩ් එක, කාලීන අවශ්‍යතා. මෝස්තර විලාසිතා වගේ දේවල් තියෙන භාණ්ඩ මිලදී ගන්නේ පත්පන් උපනතීන් අනුව.
බොහෝ තරුණ පාරිභෝගිකයන්ගේ මිලදී ගැනීම තීරණය කිරීම බලපාන වත්මන් උපනති. සිරිත් විරිත් ආගමේ, පවුලේ, ජාතියේ නේද? සිරිත් විරිත් රටේ සංස්කෘතිය මිලදී ගැනීම තීරණය කිරීම බලපාන. ආරක්ෂාව භාණ්ඩෙන් පාරිභෝගිකයන්ට ලැබෙන ආරක්ෂාව මිලදී ගැනීම තීරණයට බලපාන. විශේෂයෙන්ම ලදරු භාණ්ඩ, ඖෂධ වගේ දේවල් අපි ආරක්ෂාව කරන හිතලා මිලදී ගන්න අවස්ථාවක් තියෙනවා. ප්‍රචාරණය හා ප්‍රවර්ධනය ප්‍රසිද්ධ චරිත නළුනිලියෝ පාවිච්චි කරාම අපේ මිලදී ගැනීම තීරණය කරී ඒවා බලපාන. අපේ මයින්ඩ් එක බ්ලෝවිං වෙනවා. ඒ කියන්නේ මයින්ඩ් එක වෙනස් වෙනවා අපි ඒගොල්ලෝ දැක්කහම. right. අපිට කියනවා නිශ්චිත පිළිතුරු සපයන්න කියලා පුතා. බලන්න නිශ්චිත පිළිතුරු සපයන්න සමාජයේ සෙසු අය මිලදීගෙන නොමැති සෙසු අයට මිලදී ගැනීමට අපහසු භාණ්ඩ හා සේවා මිලදී ගැනීම හැඳින්විය හැක්කේ අවදානය දිනා ගැනීමේ පාරිභෝජනය. අවදානය දිනා ගැනීමේ පාරිභෝජනය. right. ඊට පස්සේ සුවිසල් නිවාස අංශුභෝගී මොටර තන ආදී මිලදී ගැනීම පුද්ගලයන් පෙළඹෙන්නේ සමාජ තත්ත්වය නිසායි. සමාජ තත්ත්වය නිසායි. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්න අහනවා ඇතැම් භාණ්ඩ අනතුරු රහිතව නිපදවන අනතුරු අවම ලෙස නිපදවනවා. එවැනි නිපැවුම් හඳුන්වන්නේ කුමන නමකින්ද කියලා කියනවා. ඒකට කියන්නේ ආරක්ෂිත සම්මත නිපදවීම කියලා. ආරක්ෂිත සම්මත නිපදවීම. ආරක්ෂිත සම්මත නිපදවීම. ඊට පස්සේ පුද්ගලයන්ගේ ජීවන තත්ත්වයේ උසස්වන බව හැඟවීමට සිදු කරන ප්‍රචාරණය ඒකට කියන්නේ ජීවන ශෛලී ප්‍රචාරණය කියලා. ජීවන ශෛලී. ජීවන ශෛලිය වැඩි වෙනවා. ජීවන ශෛලී ප්‍රචාරණය. ලයිෆ් ස්ටයිල් ඇඩ්වර්ටයිස්මන්ට් කියලා කියන්නේ ජීවන ශෛලී ප්‍රචාරණය. මිලදී ගැනීමේ තීරණයකදී පසු කරන අපදාන අධීර තුනක් තියෙන. ඒ අධීර තුන නම් කරන්න. අධීර තුන ලියමු. කුමක් කෙදිනක කුමන ස්ථානයකින් කුමක් කෙදිනක කුමන ස්ථානයකින් මිලදී ගන්නවාද කියන එක තමයි මිලදී ගැනීමේ පියවර වෙන්නේ. එතන වරාන්තර 3Ws කියලා දාන්න. ඉංග්‍රීසියෙන් කියන්නේ what to buy, what, when to buy කොහෙන්ද ගන්නේ? කියන්නේ කවද්ද ගන්න මොකද්ද ගන්න කවද්ද ගන්න where to buy 3Ws කියලා කියන්නේ ඒක. what to buy, when to buy, where to buy. right. හත්වෙනි පස්සේ වෙළඳපළේ හොඳම මිලදී ගැනීම සිදු කරන පාරිභෝගිකයා කවුද? තාර්කික පාරිභෝගිකයා. ඒ කියන්නේ තාර්කික පාරිභෝගිකයා කියන්නේ. right. 8 වෙනි ප්‍රශ්නෙට එන්න. 8 වෙනි ප්‍රශ්නේ ඒ කොටු කරලා තියෙන තරම් ලියා ගන්න 2020 A level කියන්නේ. 2020 A level වලට ආපු ප්‍රශ්න තමයි ඕක. තීක්ෂණ පාරිභෝගිකයා එයාටම කියනවා පුතා තාර්කික පාරිභෝගිකයා කියලා. විභාගෙට තාර්කික පාරිභෝගිකයා තමයි අහුවේ. තාර්කික පාරිභෝගික සයිඩ් එකේ ලියා ගන්න තීක්ෂණ මෙතන තාර්කික පාරිභෝගිකයා. විභාගෙදී ආවේ තාර්කික පාරිභෝගිකෙක් හැසිරෙන්නේ කොහොමද කියලා අහන්නේ. තාර්කික පාරිභෝගිකයෙක්ට කොහොමද වෙළඳපොලේ හැසිරෙන්නේ කියලා. අපෙන් අහන්නේ තාර්කික පාරිභෝගිකයෙක් කෙනෙක් කවුරුක අදහස් වන්නේද කියලා අහන්නේ. මෙහෙම ලියන්නේ. වෙළඳපොලේ හොඳම මිලදී ගැනීම සිදු කරන පාරිභෝගිකයාය. වෙළඳපොලේ හොඳම මිලදී ගැනීම සිදු කරන පාරිභෝගිකයාය. ඔහු පහත පරිදි හැසිරේ. ඔහු පහත පරිදි හැසිරේ.
right ඉත පොඩ්ඩක් මදි වෙයි බැලන්ස් කරලා ලියන්න ඕනේ. ඊට මදුනොත් පොත අනිත් පැත්ත අරවලා ලියන්න. පළවෙනි එක ප්‍රමිතියකින් යුක්ත භාණ්ඩ මිලදී ගනි. ඒ කියන්නේ තමන්ගේ ගෙවන මුදලට සරිලන ප්‍රමිතිය යුක්ත භාණ්ඩ ගන්න. ප්‍රමිතියකින් යුක්ත භාණ්ඩ මිලදී ගනි. ඊට පස්සේ විසමාචාර පිළිබඳව බලධාරීන් දැනුවත් කරයි. විසමාචාර පිළිබඳ බලධාරීන් දැනුවත් කරයි. අංක 3 තමා කමා පරිසරය කමා සමාජය තමා පරිසරය සමාජය පිළිබඳව සැලකිලිමත් වේ. ඒ වගේම අන් අය සමග සහයෝගයෙන් කටයුතු කරයි. අනුත්තරය හොඳයි අපි පහත පද පිළිබඳ කෙටි සඳහන් ලියන කොටසට යමු. ඒක ලියන ආරක්ෂිත සම්මත නිපදවීම පිළිබඳව මෙහෙම ලියන්න. ඇතැම් භාණ්ඩ මිලදී ගැනීමේදී පාරිභෝගිකයින් එම භාණ්ඩවලින් ලැබෙන ආරක්ෂාව පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරනු ලැබේ. එම නිසා එවැනි භාණ්ඩ ආරක්ෂාවට මුල්තැනක් දෙමින් නිපදවනු ලැබේ. උදාහරණ ලදරු භාණ්ඩ, රථවාහන, ඖෂධ කීපයක් වෙනවා. right. පාරිභෝගික ජාත්‍යන්තරය තමයි අපි ඊළඟට ලියන්න තියෙන කෙටසරාන මෙහෙම ලියන්න. ලෝකේ විවිධ රටවල පවතින පාරිභෝගික ආරක්ෂණ සමිතිවල පාරිභෝගික ආරක්ෂණ සමිතිවල මූලස්ථානයේ ලෙස කටයුතු කරන ආයතනයයි.
මූලස්ථානයේ වශයෙන් කටයුතු කරන ආයතනය. පාරිභෝගික අයිතිවාසිකම් ජාත්‍යන්තරව ආරක්ෂා කිරීම සඳහා පෙනී සිටිනු ලබයි. පාරිභෝගික අයිතිවාසිකම් ජාත්‍යන්තරව ආරක්ෂා කිරීම සඳහා පෙනී සිටිනු ලබයි. මූලස්ථානය එංගලන්තයේ ලන්ඩන් නුවර පිහිටා ඇත. ඕක ස්විට්සර්ලන්තයේ ජිනීව තිබුණේ ඉස්සර. දැන් ලන්ඩන් වලට ගෙනලා තියෙන්නේ. එංගලන්තයේ ලන්ඩන් නුවර පිහිටා ඇත. right 12ට යම් 12 වෙනි පිටුවට යම් පාරිභෝගික වාදය කියන මාතෘකාව තමයි පුතේ දෙන්නේ. පාරිභෝගික වාදයක් තමයි වර්තමානයේ ක්‍රියාත්මක වෙන්නේ. කියන්නේ පාරිභෝගිකයා තමා ලබන ආදායම රිසිසේ වැය කරමින් තමට අවශ්‍ය කරන භාණ්ඩ තෝරා ගැනීම තමයි පාරිභෝගික වාදය කියලා කියන්නේ. මම කියන්නේ. එහෙම නැත්නම් වෙළඳපොලේ තියෙන පාරිභෝගිකයාගේ තියෙන බලය වැඩි. හරි ඒගොල්ලන්ගේ තමයි බලපෑම් කිරීමේ බලය වැඩි. ඕනම නඩුවක් දැම්මහම පාරිභෝගිකයාගේ පැත්ත තමයි වැඩිපුරම ගන්නේ නඩු මේ පනත්වලින්. පාරිභෝගිකයව ආරක්ෂා කරන්න තමයි උත්සාහ කරන්නේ. අර ක්‍රිකට් වලදී සැකේ වාසිය පිටිකරුට යනවා වගේ නිතරම වැඩි වාසියක් දෙන්නේ පාරිභෝගිකයා. එම්බලියන්නේ. වෙළඳපොලේදී පාරිභෝගිකයාගේ බලපෑම් කිරීමේ බලය පාරිභෝගිකයාගේ බලපෑම් කිරීමේ බලය අන් අයට වෙළඳුන්ට සාපේක්ෂව වැඩිවීමයි. පාරිභෝගික සමිති වශයෙන් සන්දානගත වීම ප්‍රචාර දැන්වීම කෙරෙහි ඉහළ අවධානයක් යොමු කිරීම නීති රීති පිළිබඳව දැනුවත් වීම රාජ්‍ය නියෝජිත ආයතන සමග සබඳතා පවත්වා ගැනීම වැනි හේතු නිසා පාරිභෝගිකයාගේ බලය වැඩි වී ඇත. right පාරිභෝගික ස්වාධිපත්‍ය කියන එකට යන්න මෙහෙම ලියන්න. තමා ලබන ආදායම රිසිසේ වැය කර
තමා ලබන ආදායම රිසිසේ වැය කර. අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට අවශ්‍ය භාණ්ඩ තෝරා ගැනීමට අවශ්‍ය භාණ්ඩ තෝරා ගැනීමට පාරිභෝගිකයාට ඇති හැකියාවයි. අවශ්‍ය භාණ්ඩ තෝරා ගැනීමට පාරිභෝගිකයාට ඇති හැකියාවයි. වර්තමානයේදී ඇතැම් වෙළඳ ඒකාධිකාරයන් නිසා ඒකාධිකාරයන් එක්කෙනයි දෙන්නේ වෙළඳපොලේ ඉන්නේ. ගෑස් වලට එක්දින ඒකාධිකාරය. වර්තමානයේදී වෙළඳපොලේ ඇතැම් වෙළඳ ඒකාධිකාරයන් නිසා පාරිභෝගික ස්වාධිපත්‍යයට බාධා ඇති වී ඇත. බාධා ඇති වී ඇත. right ඊට පස්සේ ඒකේ 12 වෙනි පිටුවේ අන්තිම ප්‍රශ්න බලනකොට ගුණාත්මක නිෂ්පාදනය මගින් වාසියත් වන්නේ පාරිභෝගිකයාට පමණක් නොව ව්‍යාපාරිකයාටද වැදගත් මේ ප්‍රකාශය සනාථ කරන්න. අනාථ කරන්නේ සනාථ කරන්න. ඇත්තටම හොඳට ඇදුවා පාරිභෝගිකයට කොහොමද වැදගත්. නමුත් ඒකේ වැදගත්කම කාටද යන්නේ? ව්‍යාපාරිකයටත් යනවා. ගුණාත්මක නිෂ්පාදනයෙන් ව්‍යාපාරිකයාගේ ප්‍රතිරූපේ වර්ධනය වෙනවා. ප්‍රමිත ලාංඡන ලබා ගන්න පුළුවන්. පාරිභෝගික විශ්වාසය වැඩි වෙනවා. ඒ තුලින් භාණ්ඩවල ඉල්ලුම වැඩි වෙලා එයාට වැඩිපුර ලාභ උපයන්න පුළුවන්. එමලිය. ගුණාත්මක නිපදවීම මගින් ගුණාත්මක නිපදවීම මගින් ප්‍රමිත ලාංඡන සහ විවිධ ඇගයීම් ප්‍රමිත ලාංඡන සහ විවිධ ඇගයීම් ලබා ගැනීමේ හැකියාව පාරිභෝගිකයාට ඇත. ලබා ගැනීමේ හැකියාව පාරිභෝගිකයාට ඇත. ලබා ගැනීමේ හැකියාව ව්‍යාපාරිකයාට ඇත. ව්‍යාපාරිකයාට ඇත. ලබා ගැනීමේ හැකියාව ව්‍යාපාරිකයාට ඇත. එමගින් භාණ්ඩ පිළිබඳ විශ්වාසවන්තභාවය ඉහළ ගොස් ඒවාට ඉල්ලුම වැඩි වී වෙළඳ පිරිවැටුම ඉහළ යයි. එසේම වෙළඳ පිරිවැටුම ඉහළ යයි. එසේම පාරිභෝගිකයන් සමග තරග කිරීමේ හැකියාවද වර්ධනය වේ.
පාරිභෝගිකයන් සමග තරඟ කිරීමේ හැකියාවද වර්ධනය වේ. right. හරි. හොඳයි එහෙනම් අපි 12 වෙනි පිටුවේ තියෙන කොටස තමයි දැන් ඉවර කළේ පුතේ. අපිට එන ඊළඟ වීඩියෝ එකේදී අපි සාකච්ඡා කරමු පාරිභෝගිකව ආරක්ෂා වන ප්‍රධාන ක්‍රම 3 පිළිබඳව. මොකක්ද? ස්වයං ආරක්ෂාව, සංවිධානාත්මක ආරක්ෂාව සහ රාජ්‍ය ආරක්ෂාව පිළිබඳව. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී ඒ ක්‍රම පිළිබඳව සාකච්ඡා කරමු. එතනින් එන අවසන්.